ආයුබෝවන් සුබ උදෑසනක් වේවා ඔබ සැමට ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ The International Institute of Knowledge Management ආයතනය එක්ව සංවිධානය කරන ලබන කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාව මුහුණපාන අභියෝග සහ ඒ තුලින් ගොඩනැගෙන අවස්ථා යන මාතෘකාව යටතේ සාකච්ඡා මණ්ඩපයට සම්බන්ධ වී සිටින ගරුතර ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම විද්වත් මණ්ඩල සමාජිකයන් හා සාකච්ඡාවට සහභාගී වී සිටින සියලුම දෙනාටත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාර්ය මණ්ඩලය සහ The International Institute of Knowledge Management ආයතනය හා සම්බන්ධ සියලු දෙනාටම අනිත් සියලු ආයතන හා පාර්ශව මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. රට මුහුණපා ඇති වර්තමාන අභියෝග හමුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනය අධ්‍යාපන ආයතනයක් වශයෙන් මේ කාර්යයට සම්බන්ධ වීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ශ්‍රී ලාංකීය ජන සමාජය මුහුණපා ඇති මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට ශ්‍රී ලංකා රජය දරන මේ පරිශ්‍රමයට අප ආයතනය දැනුව බෙදා හැරීමේ ක්‍රියාවලියෙන් හෝ දායකත්වයක් දැක්වීමට අවස්ථාවක් ලැබීම අපි භාග්‍යයක් කොට සැලකනවා. ශ්‍රී ලංකාව මුහුණපා ඇති මේ වසංගත තත්ත්වය ඉක්මනින් දුරු වී සියලු ශ්‍රී ලංකා වාසීන්ට සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට ඉක්මනින්ම හැකියාව ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මෙම වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනක් වේවායයි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. පුරා ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා හෙවත් COVID-19 වසංගතය සියලු දේශ සීමා අභිබවා ගෝලීය තර්ජනයක් බවට පත්වී හමාරයි. කොරෝනා වසංගතයෙන් බේරීමට ලෝකයේ එකම අරගලයක යෙදෙන මොහොතක ලෝක පර්යාවලෝකනයට එල්ල වී ඇත්තේ ප්‍රබල ප්‍රහාරක්. කොරෝනා වසංගතය නිසා පුද්ගල යහපැවැත්ම පිළිබඳ ඇති වර්තමාන නිර්ණායකයන් පුනර්කථනය කිරීමටද සමහර උත්සාහ දරනවා. නමුත් එවැනි විවේචනයකට තවම ඉක්මන් වැඩි. මන්ද කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය තවමත් ලෝකයෙන් තුරන් වෙලා නැහැ. හෙට දවස ගැන යම්කිසි අවිනිශ්චිතතාවයකුත් නැතුවම නොවේ. අප බලාපොරොත්තු වන ආකාරයට කොරෝනා වසංගතය ඉතා ඉක්මනින්ම අවසන් වුවත් කොරෝනා වසංගතය නිසා ලෝකයට ඉතිරි කර යන ගැටලු රාශියක් තියෙනවා. ඒවට අපි පිළිතුරු සැපිය යුතුයි. කොරෝනා වසංගතයේ ගෝලීය වසංගත තත්ත්වයක් වුවත් ගෝලීය ගැටලුවක් වුණත් කොරෝනා නිසා ඇති කරන ගැටලු සියල්ල ගෝලීය වන්නේ නැහැ. ඒවාට තනිව අපි රටවක් විදිහට මුහුණ පෑ යුතුයි. මේ අරමුණ ඇතුව කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ඇති අභියෝග සහ ඒ සඳහා ගොඩනගාගත හැකි අවස්ථා පිළිබඳ ඔපචුනිටි පිළිබඳ මෙම විද්වත් මාතෘකාව යටතේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශාල විෂය පරාසයක් යටතේ අප මේ පිළිබඳ කතා කරන්න පුළුවන්කම තිබුණත් සීමිත කාල සීමාවක් යටතේ අපි විනාඩි අද දවසේ විෂය ශේෂ්ත්‍රයන් 5ක් ඔස්සේ එනම් සමාජ ආර්ථික කුෂිකර්මාන්ත දේශපාලන සහ සෞඛ්‍ය යන විෂය ශේෂ්ත්‍රයන් ඔස්සේ මෙම මණ්ඩප සාකච්ඡාව දිගහැරෙනවා. මෙම සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ අපත් එක්ක විද්වතුන් 5 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඔවුන් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආචාර්ය පූජ්‍ය විජිතපුර විමල රතන ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මෙම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනය, ලෝක ආර්ථික ගැටලු, සංසන්දනාත්මක ආර්ථික සංවර්ධනය යන විෂය ශේෂ්ත්‍රයන්හි ප්‍රවීණත්වයක් දරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝඩ් මහතාත් අප සමග සම්බන්ධ වෙනවා. එතුමා ග්‍රාමීය සංවර්ධනය, සංස්කෘතිය, සමාජ ආර්ථික මෙන්ම දේශීය කුසල කර්මාන්තය පිළිබඳව විශාල පර්යේෂණයන් සිද්ධ කරපු උගතෙක්. රුහුණු විශ්වවිද්‍යාලයේ කුසජීව විද්‍යා අධ්‍යනාංශයේ කුසජීව පිළිබඳ මහාචාර්ය දිස්නා රත්නසේකර මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ශාක කායික රෝග, කාලගුණ වෙනස් වීම, ශ්‍රී ලංකාවේ කුසල කර්මාන්තයේ මුහුණ දෙන ගැටලු පිළිබඳ ප්‍රවීණත්වයක් එතුමිය දක්වනවා. අපත් සමග ශ්‍රී ලංකා පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සම්බන්ධ වෙනවා. එතුමා මෙරට හා ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ප්‍රවීණයෙකු මෙන්ම මෙරට යහපත් දේශපාලන සංස්කෘතියක් උදා කරලීම වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් දක්වනවා.
ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චූලානි හේරත් මහත්මියත් අප සමග සම්බන්ධ වෙනවා. ඇය මනෝවිද්‍යාව, සෝෂල් වර්ක් එහෙම නැත්නම් සමාජ වැඩ යන විෂය යටතේ මෙන්ම අන්තර්වෘත්තීය සහයෝගීතාවය interprofessional collaborative practice යන විෂය ශේෂ්ත්‍රයන්හි ප්‍රවීණත්වයක් දක්වනවා. මෙම විද්වතුන් 5 දෙනාගෙන් සමන්විත මේ මණ්ඩපය සාකච්ඡාවට දෙකකින් සමන්විතයි. පළමු වටයේදී අපි ශ්‍රී ලංකාව මුහුණ පාන අභියෝග සහ දෙවන වටයේදී එම අභියෝග අවස්ථාවන් බවට පත් කරගත හැකිද, එම අවස්ථාවන් කෙසේ සැකසිය යුතුද කියන කාරණාව ගැන සාකච්ඡා කරනවා. සීමිත කාල වේලාවක් තියෙන බැවින් අපි මේ එක් වටයක් සඳහා විනාඩි 5කට සාකච්ඡාව සීමා කරන්නට සිදු වෙනවා. එමෙන්ම මේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙන ඔබටත් මේ සාකච්ඡාවට සහභාගී විය හැකියි. සාකච්ඡාව අවසානයේ අපි ඒ සඳහා ඔබට අවස්ථාව උදා කරලා තියෙනවා. ප්‍රශ්න සහ ඔබගේ පිළිතුරු යන යටතේ මේ සඳහා එක් විය හැකි ඔබට සජීවීව සම්බන්ධ වීමට සීමිත අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම Facebook ඔස්සේ මේ වැඩසටහන සජීවීව විකාශනය වෙන බැවින් ඔබේ ගැටලු ප්‍රශ්න යෝජනා ඒ ඔස්සේ අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්. නමුත් අපි සාකච්ඡා අවසානයේ මේ වැඩසටහනේ ප්‍රශ්න ගැටලු වලට යොමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබ යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් යොමු කරනවා නම් ඒ යොමු කරන්නේ කාටද යන්නත් සටහන් කිරීමට අමතක කරන්න එපා. හරි, හොඳයි. අපි එහෙමනම් මුලින්ම සාකච්ඡාවට ආරම්භ කිරීමට යොමු වෙමු. මේ සඳහා අපි මහාචාර්ය මයුර සමරකෝන් මහතාට අවස්ථාව දෙනවා. මහාචාර්යතුමනි, මෙම වසංගතය සමග ශ්‍රී ලාංකීය සමාජය වෙනසකට ලක් වෙයිද? එය අපිට මොන වගේ අභියෝගයක් උදා කරයිද කියන ගැටලුව අපිට තියෙනවා. ඔබතුමාට අවස්ථාව මේ ගැන අපිව දැනුවත් කරන්න. සුබ උදෑසනක් සියලු දෙනාටම. ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහනක් සම්පාදනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට. ඉතින් දැන් මෙතනදී අපිට කතා කරන්න තිබෙන්නේ මේ අපි අනපේක්ෂිතව මුහුණ දෙන මේ COVID-19 කියන වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකා සමාජයේ මොන ආකාරයකට සංවිධානය විය යුතුද, සංවිධානය කරගත යුතුද කියන එක පිළිබඳව. ඒකට අපිට මෙතෙන්දී මම විශේෂයෙන්ම සඳහන් කරන දෙයක් තමයි අපේ මානව ගුණාංගයන්. බොහෝ අවස්ථාවන් වලදී අපිට නැවතත් අපගේ මානව ගුණාංගයන් පිළිබඳව අපගේ තිබුණු පැරණි සිරිත් පිරිත් පිළිබඳව නැවතත් සිතා බැලීමේ කාලයක් මේ තත්ත්වය තුළ ඇති වුණා. ඉදිරි කාලයේදී මම හිතන්නේ විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ වෙනස්කම් ප්‍රමාණයක් ඇති වේවිද කියලා බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් අපි කොයි ආකාරයකටද සකස් විය යුත්තේ කියන එක පිළිබඳවයි මම හිතන්නේ මේ සාකච්ඡාවේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. පහුගිය කාල වකවානුව පුරාම අපි සංවර්ධනයේ විදිහට දැක්කේ, විශේෂයෙන්ම සංවර්ධනය කියලා අපි දැක්කේ ග්‍රාමීය සමාජ, නාගරික සමාජ බවට පත් වීම. එතකොට සංවර්ධනයේදී අපි උඩුප්පලා දැක්වේ මෙන්න මේ නාගරීකරණය කියන තත්ත්වය තමයි අපි විසින් උඩුප්පලා දක්වනු ලැබුවේ. නමුත් දැන් වර්තමානයේදී මේ තත්ත්වය සමග අපි ශ්‍රී ලංකාවේ දකින දෙයක් තමයි මේ නාගරීකරණය වෙනුවට, නමුත් ඊළඟ මේ නාගරීකරණය අපි දැක්කේ දැන් ග්‍රාමීය සමාජ නාගරික සමාජ බවට පත් වෙනවා. ග්‍රාමීයත්වයේ නාගරිකත්වයේ බවට පත් වෙනවා. නමුත් මෙන්න මේක වෙනස් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අද වෙනකොට නාගරික ජීවිතයේ බරපතල අර්බුදයකට ලක් වෙලා තියෙනවා. මොකද නාගරික ජීවිතය තමයි දැඩිසේ පීඩාවට පත් වෙලා තිබෙන්නේ මේ ඇඳිරි නීති තත්ත්වයෙන් සහ විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයෙන්. දැන් අපි ග්‍රාමීය සමාජය පිළිබඳව සාකච්ඡා කළොත් අද වෙනකොට කෘෂිකාර්මික සමාජවල ජනතාව ඔවුන් එදිනෙදා ඔවුන්ගේ කටයුතු වල නියැලිලා ඉන්නවා. බොහෝ අවස්ථාවන්වලදී මේ වෙනකොට අම්පාර, අම්බලන්තොට වගේ ගොවි භූමි මේ අවස්ථාව වෙනකොට ඔවුන්ගේ කෘෂිකර්මයේ මුල් අවස්ථාවේ ඔවුන් ඉන්නේ. ඒ කියන්නේ වී වගා කිරීමේ, කුඹුරු පුරන් සෑමේ ඒ වගේ කටයුතු වල ඔවුන් නිරත වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේක ඊටාත්ම තදබල විදියට දැනෙන්නේ මේ නාගරික සමාජයට. එහෙමනම් මෙන්න මේ නාගරික සමාජය නැවතත් සකස් කිරීම සිදුවේවි බොහෝ අවස්ථාවන් වලදී. මොකද මේ හරහා අනිවාර්යයෙන්ම සිදු වෙනවා නැවතත් ග්‍රාමීය සමාජය තුළ ඉඩම් වලට හොඳ මිලක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ වගේම ග්‍රාමීය ආයෝජනයන්, ග්‍රාමීය කෘෂිකර්මය කියන එක
නාගරික ව්‍යාපාරිකයන්ගේ තවත් එක ආයෝජන අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට අන්නේ ග්‍රාමීය කෘෂිකර්මය තුල ආයෝජනය කිරීම සහ ග්‍රාමීය සමාජ තුල තිබෙනා වූ තත්ත්වය වර්ධනය වීම තුළ බොහෝ විට අනාගතයේදී ග්‍රාමීය සංචාරක ව්‍යාපාරය විශේෂයෙන්ම හරිත සංචාරක ව්‍යාපාරය බොහෝ විට වැඩි දියුණු වෙන්න පුළුවන්. මේ පහුගිය කාලය පුරාම අපි දැකපු දෙයක් තමයි මෙන්න මේ ග්‍රාමීය සංචාරක ව්‍යාපාරය තමයි ක්‍රමයෙන් ඉස්මතු වෙමින් පැමිණියේ. මෙන්න මේ තත්ත්වය තවත් වර්ධනීය තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ හරහා ග්‍රාමීය භූමියට තියෙන අවස්ථාව ඒ වගේම මිල වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක මම දකිනවා ඉතාමත්ම හොඳ සුවිශේෂී අවස්ථාවක් විදියට. ඒ වගේම දැන් මෙතෙන්දී අපි දකිනවා දැන් මේ ගෘහ නිර්මාණ ශිල්පයේ පවා යම් වෙනස් වීම අනාගතයේදී සිද්ධ වේවි. දැන් මෙතෙන්දී අපි දැකපු දෙයක් තමයි මෙතෙන්දී මූලික පණිවිඩයක් ලබා දුන්න සෞඛ්‍ය පිළිබඳව. ඒකට සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු පිළිබඳව විශේෂයෙන්ම කියපු දෙයක් තමයි සම්මාශ්‍රිත පාවහන් ගේ ඇතුළට ගේන්න එපා කියන එක. ඒතකොට ඒක නිසා මේ පාවහන් අපි එළිය තියලම පුරුද්දක් කර වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අන්න ඒ වගේ ඒකම නිවසකට ඇතුල් වීමේදී Tamanගේ පෞද්ගලික සෞඛ්‍ය විශේෂයෙන්ම අත්පය සෝදාගෙන ඇතුල් වෙන තත්යකට පත් වෙන්න පුළුවන්. මේවා අපිට අලුත් දේවල් නෙමෙයි. නමුත් මේ පැරණි දේවල් අපි විසින් අලුත් දේවල් වැළඳ ගැනීම නිසා අපි පැරණි දේවල් වළදමා තිබුණා. අතීතයේ මං හිතන්නේ පිලට ආසන්නයේ තිබුණා වතුර බේසමක් තිබුණා. ගෙදරට එන කෙනෙක් පා දෝවණය කරගෙන අතපය දෝවණය කරගෙන තමයි ගොඩක් අවස්ථාවලදී ඇතුළට ආවේ. ඉතින් ඒවා අපි අමතක කළා දාලා තිබුණා. අපි මේ නවීකරණය වුණා කියලා වෙනත් දෙයක් පසුපස දුවල ගිහිල්ලා අපි ඒව අමතක කළා දාලා තිබුණා. අන්නේ ඒ தත්ත්වයට නැවතත් අපේ සමාජය ගමන් කිරීමේ ඉඩකඩක් තියෙනවා. ඒ වගේම මෙතෙන්දී බරපතලම තත්ත්වයකට මුහුණ දුන්නා මේ කෘෂිකාර්මික සැපයුම. අපිට මේක පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා. ග්‍රාමීය සමාජයේ තිබෙන කෘෂිකාර්මික සැපයුම නාගරික සමාජයේ තියෙන ඉල්ලුමත් සමග කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක. ඉතින් අපි මේ පහුගිය කාලය තුල මේ අද පවා දකින දෙයක් තමයි ග්‍රාමීය සමාජය තුළ එළවලු පළතුරු වගේ දේවල් ඒ ග්‍රාමීය කෘෂිකර්මාන්තයත් එක්ක බහුලව නිෂ්පාදනය වෙනවා. නමුත් ඒක නාගරිකයන් අතරපත් වීමේදී එහෙම නැත්නම් පාරිභෝගිකයන් අතරපත් වීමේදී හොඳ තත්ත්වයක් තිබුණේ නැහැ. මම හිතන්නේ මෙන්න මේක පිළිබඳව යම්කිසි හොඳ දියුණු ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි කියන එක පිළිබඳව සංඥාවක් අපිට ලැබිලා තියෙනවා. ඒක නිසා ඒ සකස් විය යුතුයි. ඒකම තුන්වෙනුව මම දකින දෙයක් තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්, ඒ කියන්නේ පොදුමගී ප්‍රවාහන සේවාව. පොදුමගී ප්‍රවාහන සේවාව කියන එක මම හිතන්නේ ලංකාවේ ඉතාමත්ම තිත්ත වූ වචනයක් කියලා තිබුණා. විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ සේවාවන් ඉතාමත්ම අශීලාචාර සහ ඉතාමත්ම මගීන්ට යම්කිසි දැඩි පීඩාවක් ගෙන දෙන තත්යකට පත් වෙලා තිබුණා. ඒක නිසාම දැන් අද සිද්ධ වෙලා තිබෙනවා ඒවායේ මේ වසංගතයත් එක්කම ඒවායේ සීමාවන් පනවන්න. මම හිතනවා මෙන්න මේ වගකිය යුතු රජයක් විදියට මේ අද පුළුවන් මෙන්න මේ தත්ත්වය වර්ධනීය තත්ත්වයකට පත් කරගන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉදිරි කාලයේදී එක ආසනයක එක්ම ගියා කියන එක නෙවෙයි, කාලයක් ගියාට පස්සේ අඩුතරමින් ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යන පොදු ප්‍රවාහන සේවාවන් වලට යන්නේ. ඉතින් මේ මෙවැනි තත්ත්වයන් තිබුණු රටවල් තමයි අපි දියුණුවේ සම්මත රටවල් විදියට හැඳින්වුවේ. ඒ වගේම සමාජ මාධ්‍ය වගේ දේවල් බොහෝ අවස්ථාවලදී ඉතාමත්ම අශීලාචාර තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඒකට ලොකු සංඥාවක් ලැබුණා. එම අශීලාචාරාකාරයෙන් සමාජ මාධ්‍ය වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒ අරබයා නීති රීති තිබෙනවා කියලා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ නීති රීති හරහා යම් ආකාරයකට සමාජය වඩා ශීලාචාර ශිෂ්ට සම්පන්න තැනකට ගෙන යාමක් මේ ඉදිරි අනාගතයේදී සිදු වේවි. මම නම් දකින්නේ මෙන්න මේ සමාජ වෙනස් වීම හරහා මේ සමාජ වටපිටාවන් ගොඩනැගීම සඳහා අපිට වඩා ශීලාචාර තත්ත්වයකට අපිට වඩා ශිෂ්ට සම්පන්න තත්ත්වයකට අපේ සමාජය ගෙන යාමේ හැකියාවක් තියෙනවා. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. මම හිතන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ ඔබතුමා විශේෂපත්යන් රැසක් ගැන අපිට තොරතුරු දුන්නා. විශේෂයෙන්ම නැවුම් විෂයන් නැත්නම් මේ වගේ මීට පෙර සාකච්ඡා නොවූ කාරණා කියලායි මම දකින්නේ. මම හිතන්නේ මේ ගැන අපිට ඉදිරියේදී
අභියෝගය යටතේ සභාවට අපි කතා කරේ අපිට මේ ගැන තියෙන අවස්ථාවන් මේවා කොහොමද උදා කරගන්නේ නැත්නම් මේවත් තුලින් අපි කොහොමද රටක් විදියට දියුණු වෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න ඔබතුමාව සම්බන්ධ කරගන්නවා. අපි මහාචාර්ය විජිතපුර විමලරත්න ස්වාමීන් වහන්සේට යොමු වුණොත් විශේෂයෙන්ම අපේ හාමුදුරුවනේ කොරෝනා වසංගතයට පෙර අපි 2019 දී පාස්කු ප්‍රහාරයත් එක්ක රට ආර්ථික වශයෙන් යම්කිසි පසුබෑමකට ලක් වුණා. ඒකත් එක්ක තවත් වසරකින් මේ කොරෝනා වසංගතය ආවා. මේක ගෝලීය වශයෙන් අපිට බලපෑමකට වගේම ශ්‍රී ලංකා ආර්ථිකයට මේ තත්ත්වය කෙසේ අභියෝගයක් වෙයිද? ඔබ වහන්සේට අවස්ථාව. බොහොම ස්තුතියි ආචාර්ය විජයන්ත මහත්මයා. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. බුදුදහමේ සඳහන් වෙනවා අෂ්ටලෝක ධර්මය. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං. එතකොට මේක පුද්ගලයින්ට සම්බන්ධ කරනවා වගේම උවමනා නම් අපිට සමස්ත සමාජයටම රටටම ලෝකයටම සම්බන්ධ කරන්න පුළුවන්. එසේ සම්බන්ධ කළොත් දැන් අපි මේ ඉන්නේ මේ හොඳ තත්වයක නෙවෙයි අලාභ ලබන තත්වයක පහළ මට්ටමක මුළු ලෝකයම. එතකොට මුළු ලෝකය දිහා බැලුවොත් එහෙම මුළු ලෝකයේම ජනගහනයේ වර්තමානයේ බිලියන 7.5ක් විතර ඉන්නවා. බිලියන. අපේ රටේ ජනගහනය මිලියන 22ක් විතර. ඊළඟට ලෝකයේ ආදායම දල ජාතික ආදායම ගත්තොත් එහෙම ලෝක මට්ටමින් 2019 ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 85ක් විතර. ට්‍රිලියන 85ක් විතර. ලංකාවේ බිලියන 84ක් වගේ. එතකොට අපේ ලොකු ආදායමක් නැහැ. ජනගහනයත් ලොකුවට නැහැ. ඒක පුද්ගල ආදායම ගත්තොත් ඇමරිකානු ඩොලර් 4000ටත් වඩා ටිකක් පහළින් තියෙනවා. අපි 2019 ඉහළ මැදි ආදායම් සහිත රටක් බවට පත් වුණා. හැබැයි දැන් ඒක පුද්ගල ආදායම අඩු වීම නිසා නැවත වතාවක් ලෝක බැංකුව අපි ටිකක් පහළට ගේන්නත් පුළුවන්. ඒ සංඛ්‍යාලිකර දිහා බලලා. ඊළඟට මේ කොරෝනා වසංගතයේ ආර්ථික බලපෑම දෙස බලනකොට තේරුම් ගැනීමේ පහසුව සඳහා අපට කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. ආයපත් බලපෑම කොහොමද සිද්ධ වුනේ කියන එක. එකක් තමයි නිෂ්පාදන කටයුතු. දෙක තමයි බෙදා හැරීමේ කටයුතු. තුන තමයි පරිභෝජනය කිරීමේ කටයුතු. ඔන්න ඔය අංශ තුنين බලලා අපිට සරල අදහසක් ගන්න පුළුවන් බොහෝ සංකීර්ණතා සම්බන්ධ කරගන්නේ නැතුව. අපි එක තැනකට හිර කරලා රඳවලා තබා ගැනීම නිසා එහාට මෙහාට ගමන් කිරීමට නොහැකි වීම නිසා නිෂ්පාදන කටයුතු බොහොමයකට ලොකු බලපෑමක් ඇති වුණා. ඒ සමාජ සංචලතාව යහට මෙහාට ගමන් කිරීම අවශ්‍යයි නිෂ්පාදන කටයුතු සිදුවීමට. සමහර කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු සිදු වුණත් කර්මාන්ත කටයුතු සේවා කටයුතු මේවා සිදු වෙන්නේ ඊටාම පහළ මට්ටමක. සමහර තැන්වල එසේ සිදු නොවන අවස්ථා බොහොමයක් තියෙනවා. දෙවෙනි කටයුත්ත මේවා බෙදා හැරීම. නිෂ්පාදකයාගේ ඉඳලා අවසාන පාරිභෝගිකයා දක්වා විවිධ මට්ටම් වල බෙදා හැරීමක් කළ යුතුයි. නිෂ්පාදනයට බලපෑමක් සිද්ධ වුණා වගේම බෙදා හැරීමටත් ලොකු බලපෑමක් සිද්ධ වුණා. මෑත කාලේ ජනමාධ්‍ය මගින් අපි දැක්කා තුරතුරු සමහර ගොවීන්ගේ වගාවන්
ගස් ලැබුවතු තිබුණා ලස්සනට ඉදිලා ගෙඩි පිරීලා තමහර ගෙඩි බිම වැටිලා මේව වෙළඳ පොළට ගේන්න ක්‍රමයක් නැහැ. කරබිල කඩලා තිබුණා පුහුණු කඩලා තිබුණා වට්ටක්ක කඩලා තිබුණා වෙනත් මේ වගේ ලොකු අස්වැන්න දෙන්න තිබුණා. නමුත් මේවා අර සුපුරුදු ජාලය හරහා අවසාන පාරිභෝගිකයා කරා ගෙන යාම පිළිබඳව ගැටලුවක් තිබුණා. ඒකම පරිභෝජනය ගත්තොත් සුපුරුදු පරිභෝජනය අපිට කරන්න බැරි මට්ටමකට ආවා. නගරේ විතරක් නෙවෙයි ගම්වලත් සමහර භාණ්ඩ ලබා ගැනීමට බැරි මට්ටමකට ආවා. අපි දන්නවා මේ දවස්වල මේ සමහර භාණ්ඩ කොහෙත්ම ගන්න බෑ. සඳහන් කරලා තියෙන අසවල් භාණ්ඩේ උදාහරණ වශයෙන් කහ ලබාගත නොහැකිය. මේ විදිහට මේ පරිභෝජනයට ලොකු බලපෑමක් ඇති වුණා. ඒකම මේක පිටිපස්සට අපිට යන්න පුළුවන්. නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන කටයුතු පිටිපස්සට ගියාම අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ රැකියාව. එකක් තමයි රැකියාව. අපේ රටේ රාජ්‍යාංශීය රැකියා මුළු රැකියාලාභීන්ගෙන් 14.9% 15ක් කියලා ගමුකෝ. 15%ක් වගේ තියෙනවා. 60ක් වගේ තියෙනවා අසංවිධිතාංශේ ඉන්ෆෝමල් සෙක්ටර් එකේ රැකියාවන්. ඊළඟට අනික් ඒවා තම තමන් විසින් කරන රැකියාවන්. එහෙම නැත්නම් පවුල් වල කටයුතු වලට උදව් කිරීම. මේ අතරින් ආණ්ඩුවේ රැකියා කරන බොහෝමයකට වැටුප් ලැබුණත් අනිකුත් බොහෝ දෙනෙකුට වැටුප් ලබා ගැනීම රැකියා සුරක්ෂිත භාවය පිළිබඳ බොහෝ අභියෝගයන් මතුවලා තියෙනවා. තවත් මම කාරණයක් එකතු කරන්නම්. කෙටි කාලයක් මට තියෙන්නේ මම හිතන්නේ වැඩි 5යිනේ තියෙන්නේ. දරිද්‍රතාවය මේ නිෂ්පාදන කටයුතු බෙදා හැරීමේ කටයුතු තුල දරිද්‍රතාවයත් මතුවලා තියෙනවා. සමහර අයට ආදායම් නොලැබීම නිසා දරිද්‍රතාවය ඉහළ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. මෑත මේ මාස දෙක වගේ කාල සීමාව තුල අපේ රටේ හොඳ වාර්තා තිබුණා. දරිද්‍රතාවයේ 105ට වඩා අඩුවෙන් තිබුණේ, විරැකියාව 105ට වඩා අඩුවෙන් තිබුණේ. නමුත් මෙන්න මේ අභාග්‍ය සම්පන්න සිදුවීම නිසාවෙන් මේ කියන ප්‍රධාන ප්‍රශ්න දෙක නැවත වරක් හිස උසන අවස්ථා තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් තමන්ගේ වීථි තමන්ගේ ගෙවල් ආශ්‍රයෙන් භාණ්ඩ අරගෙන යනවා කියලා. භාණ්ඩ අරගෙන ගියාට ඒවා මිලට ගන්න මුදල් නැත්තම්, රැකියාවක් නැත්තම් එතකොට අර පරිභෝජනය කියන එක එතන පවත්වා ගන්න බැරිකමක් තියෙනවා. එහෙම පරිභෝජනය පවත්වා ගන්න බැරි නම් තව ගැටලු අපි දන්නවා. පෝෂණය ලැබෙන්නේ නැහැ. ළමයින්ගේ වැඩිම දුර්වල වෙනවා. විවිධාකාර සෞඛ්‍ය ප්‍රශ්න ඔය තුල ඇති වෙනවා. එතකොට මේ වසංගතය ඍජුව සහ වක්‍රව විවිධාකාර සමාජ ආර්ථික දේශපාලනික පරිසරාත්මක බොහෝ වෙනස්කම් සිදු කරන වසංගතයක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා හාමුදුරනේ. මම හිතන්නේ ඔබ වහන්සේගේ සාකච්ඡාව තුළ මේ අපිට ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් තමයි දරිද්‍රතාවය කියන කාරණාවත් මතුවුණා. ඒ වගේම මේ නිෂ්පාදනය, බෙදා හැරීම සහ පරිභෝජනය කියන ක්ෂේත්‍රයන්හි බලපෑමට ලක්වන කාරණාවන් පිළිබඳ කතා කරා. අපි තවත් මේ පිළිබඳ ඉදිරි වටේදී සවිස්තරාත්මකව සාකච්ඡා කරමු. ඊළඟට අපි ඔබවන්නේ ආර්ථිකයත් එක්කම අපිට බද්ධ වෙලා තියෙන කුෂ්කර්මාන්තය ක්ෂේත්‍රය දෙසට කුසි ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය දිස්නාරත්න සේකර මහත්මියට මම ආරාධනා කරනවා. ශ්‍රී ලංකාව කිව්වහම අපි කුෂිකාර්මික රටක්, පෙරදිග ධාන්‍යාගාරය වගේ නම් වලින් අපි හැඳින්වුවා. නමුත් අද වෙනකොට අපි ආහාර පිළිබඳ බියකින් පසු වෙනවා. අපි හාමුදුරුවෝ වහන්සේ කිව්වා වගේ යම්කිසි ගැටලුකාරීත්වයකට ඉන්නවා. මේක අපිට කොහොමද අනාගතයට අභියෝගයක් වෙන්නේ? උදෑසනක් සියලු දෙනාටම මම ප්‍රථමයෙන්ම ආචාර්ය උක්කත් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාලීන මාතෘකාවක් යටතේ කෙරෙන සාකච්ඡා මාලාවකට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම ශ්‍රී ලංකා පදනම් ආයතනයටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මම මේ වගේ ආරම්භයක් ලබා ගන්නම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන. අතීතයේදී අපේ රට පෙරදිග ධාන්‍යාගාරය කියලා හැඳින්වුනේ.
ඊළඟට ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි මේ පාලන සමයෙන් පසුවත් 1950 වගේ වෙනකොටත් ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ආර්ථිකයක් අතින් ඉතාම දියුණු මට්ටමක ස්වයං පෝෂිත රටක් විදිහටයි පැවතුනේ. එතකොට අපි පොඩ්ඩක් හිතලා බලමු මේ කාලේ තිබුණේ මොන වගේ කෘෂිකාර්මික රටාවක්ද කියලා. අපේ දේශීය බීජ වර්ග ඒවා විශේෂයෙන්ම අපේ කෘෂි දේශගුණික කලාපවලට ගැලපෙන ඉතාම හොඳින් අනුවර්ධිත බීජ වර්ග. ඊළඟට ගොවියාට පුළුවන්කම තිබුණා මේ බීජ වර්ග තමාටම නිපදවා ගන්න. අපි කෘෂි රසායනික ද්‍රව්‍ය ඒ වගේ දේවල් භාවිතා කළේ නැහැ. ඊළඟට හැමතිස්සෙම ඉතාම ශාස්ත්‍රීය ගෙවතු වගා ක්‍රමයක් ඉතාම හොඳින් පැවතුණා. මේවායේ තමන්ගේ නිවසට අදාළ අවශ්‍ය වෙන කෑම වේලට අවශ්‍ය වෙන එළවලු පළතුරු විවිධ දේශීය අල වර්ග ඒ වගේම ධාන්‍ය වර්ග මේ වගේ ඉතාම විවිධත්වයකින් යුක්ත වූ කෘෂිකාර්මික රටාවක් වගේ රටාවක් තමයි ලංකාවේ පැවතුනේ. ඊළඟට තවත් විශේෂම කාරණාව තමයි අපේ තියෙන විවිධ කෘෂි දේශගුණික කලාපවලට විශේෂිත වූ විශේෂම කෘෂිකාර්මික පද්ධති විදිහට අපිට දකින්න ලැබුණා. උදාහරණ විදිහට කියනවා නම් වැව ආශ්‍රිතව තිබුණ කෘෂිකාර්මික පද්ධති. ඊළඟට තෙත් කලාපයට එනකොට ඕවිට ආශ්‍රිතව තිබුණ ඕවිට කෘෂිකාර්මික පද්ධති. ඊළඟට ජල පහසුකම් අඩු වෙනකොට හේන් වගා වගේ දේවල්. මේ විදිහට විවිධාකාර වූ අපටම ආවේනික වූ ලාක්ෂණික වූ කෘෂිකාර්මික රටාවක් තමයි ලංකාවේ තිබුණේ. ඊළඟට දැන් අද තියෙන තත්ත්වය අපි බැලුවොත් අද කෘෂි කර්මාන්තය ඔබ අප හැමෝටම පේනවා අපි දැන් බොහොමයක් වගා කරන්නේ ඒක කියන්නේ මොනෝක්‍රොපින් කියන එක. කියන්නේ එක භෝගයක් තමයි අපි වගා කරන්නේ. එතකොට මෙතෙන්දී අපි භාවිතා කරන බීජ ගත්තොත් එහෙම බොහෝ වෙලාවට අපි දෙමුහුම් බීජ කියනවා. එහෙම නැත්නම් වැඩි දියුණු කළ බීජ කියනවා. මේ බීජ හැමතිස්සෙම ඉහළ අස්වැන්නක් අරමුණු කරගෙන නිෂ්පාදනය කරපු බීජ තමයි මේ දෙමුහුම් බීජ කියලා කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මේවට කෘත්‍රිම පොහොර යොදන්න ඕනි. ඊළඟට පලිබෝධ මර්ධනය, වල්නාශක යොදලා වල් මර්ධනය අනිවාර්යෙන්ම කළ යුතුයි. නැත්නම් අපිට හොඳ අස්වැන්නක් ලබා ගන්න බෑ. එතකොට ඔබට පේනවා ඇති අද පවතින කෘෂි කර්මාන්තය අනිවාර්යෙන්ම අපි බහුජාතික සමාගම් මත යැපෙන කෘෂි කර්මාන්තයක් තමයි අද තියෙන්නේ. එතකොට පරිභෝජන රටාව ගත්තත් අපේ පරිභෝජනය අපි දැන් කලින් තිබුණු පරිභෝජනයට වඩා අපේ කෑම වේලක තියෙන විවිධත්වය අඩුයි. ඊටාම අඩු භෝග ප්‍රමාණයක් තමයි අපි අද පාවිච්චි කරන්නේ. ඊළඟට සීනි පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපේ පරිභෝජන රටාවේ වෙනසක් වෙලා තියෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ විශාල වෙනසක් වෙලා තියෙනවා පහුගිය අපි තිබුණු කෘෂි ආර්ථික රටාවත් එක්ක බලනකොට. එතකොට මේ වෙලාව අපිට මේක අභියෝගයක් වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මට කරුණු තුනක් යටතේ ගොනු කරන්න පුළුවන් මේ කියන අභියෝග කියන ඒවා. පළවෙනි එක තමයි පරිභෝජනයට වෙන බලපෑම නැත්නම් මේ අභියෝගය. ඒක වෙන්නේ දැන් අපේ රටේ දැනටත් අපි විශාල වශයෙන් පරිභෝජනය කරන නමුත් අපි වගා කිරීමක් කරන්නේ නැහැ. ආනයනය මත රඳා පවතිනවා. උදාහරණ විදිහට අර්ථාප, බීලූණු, ඊළඟට සීනි. අපේ රටේ ඉතාම හොඳින් අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් කලිනුත් නිෂ්පාදනය කරා. නමුත් අපි අද ආනයනය මත රඳා පවතිනවා. ඒකට මේක විශාල අභියෝගයක් මේ වගේ අපිට හදිසි අවස්ථාවකදී වෙන ව්‍යසනයකදී. මොකද කෙටි කාලීනව අවශ්‍ය පරිභෝජනය අපිට සපයන්න අමාරු වෙනවා. ඊළඟට කෘෂි ශාස්ත්‍රය ගත්තාම කෘෂි ශාස්ත්‍රයත් බොහෝ විට රඳා පවතින ආනයනික ද්‍රව්‍ය මත. කෘත්‍රිම පොහොර අපි පිටින් ගේන්න ඕනි. දෙමුහුන් බීජ අපි පිටින් ගේන්න ඕනි බහුජාතික සමාගම් වලින්. ඊළඟට අපි යොදන මේ කෘෂි රසායනික ද්‍රව්‍ය සියල්ලක්ම අපි පිටින් ගේන දේවල්. එතකොට කෙටි කාලීනව ගත්තොත් කෘෂි කර්මාන්තයත් මේ කියන අභියෝගයට මුහුණ දෙනවා. ඊළඟට ලොකුම ප්‍රශ්නය තියෙන්නේ දිගු කාලීනව අපි කොහාටද අපේ රට කෘෂි කර්මාන්තය අපි අරගෙන යන්නේ කියන තැන. ඔබම හිතලා බලන්න දැන් අපි මේ විදිහට යොදන විශාල ප්‍රමාණයෙන් යෙදෙන කෘෂි රසායනික ද්‍රව්‍ය. ඊළඟට ඔබ ගොවියෙක් සමග කතා කළොත් එහෙම පොඩි වෙලාවක් ඔබට දැනගන්න ලැබෙවි හැම ගොවි මහතෙක්ම නියමිත මාත්‍රාව වගේ 10 ගුණයකට වැඩි ප්‍රමාණයක් මාත්‍රාව වැඩියෙන් තමයි මේ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන්නේ. පලිබෝධනාශක වෙන්න පුළුවන්, වල්නාශක වෙන්න පුළුවන්. අධික වශයෙන් මේවා යොදනවා. ඊළඟට නියමිත කාලයකට නෙමෙයි මේවා යොදන්නේ. අපි හිතමු අස්වැන්න නෙලන්නේ හෙටනම් සමහර ගොවි මහතුන් අදත් මේ වගේ වල්නාශක, කෘමිනාශක වගේ දේවල් මේ භාවිතා කරනවා. ඉතින් ඔන්න ඔය කියන தত্ত্বය හරහා විශේෂයෙන්ම පරිසරයට වෙන බලපෑම. විශාල පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. පස, ජල ප්‍රභවයන් සියලුම දේ.
ඊළඟට දිගු කාලීනව ඇතිවන රෝග පීඩා තත්ත්වය. දැනටමත් වකුගඩු රෝගය ඊළඟට පිළිකා ආදී රෝගවල ප්‍රතිශතය ඉහළ යාමේ ප්‍රවණතාවය ඉතාම වැඩි. ඊළඟට තුන්වෙනි කාරණය ඉතාම වැදගත් දෙයක් මට ඒක ඔබට තිරයේ දක්වන්න පුළුවන්. ඔබට පේනවද මන් දන්නේ නැහැ. කොහොම වුණත් දැන් මේ දිගට යොදන කෘෂි රසායන ද්‍රව්‍ය නිසා අපිට ප්‍රතිරෝධී දැන් කෘමිය කියලා හිතන්නකො කෘමියා ප්‍රතිරෝධී වෙනවා. එතකොට මේ ප්‍රතිරෝධී වීම හරහා අපි ඊට වඩා තවත් විශාල වශයෙන් සැර අධික කෘමිනාශක යොදනවා. එතකොට මේක නවතින්නේ නැති ක්‍රියාවලියක් විදිහට තමයි යන්නේ. මොකද චක්‍රයක් විදිහට අපි දූලකතාවේ ඉහළ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදනවා. ඒකම කෘමීන් ප්‍රතිරෝධය හදා ගන්නවා. අපි දන්නවා ස්වභාවික වර්ණය සහ ඊළඟට පරිණාමය කියන කාර්යාවලිය ඔස්සේ මේක දිගට සිදු වෙනවා. එතකොට මේක නොනවතින ක්‍රියාවලියක්. අපි එදිනෙදා මහ විශාල ප්‍රමාණවලින් කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම හරහා අපි විශාල අනර්ථයකට මුහුණ දෙනවා කෘෂි කර්මාන්තය. එතකොට ප්‍රධානම මෙන්න මේ කියන කරුණු තුන තමයි අපිට අභියෝග විදිහට කෘෂි කර්මාන්තයේදී තියෙන්නේ. ඒකෙන් මම මේ තුන්වෙනුවට කියපු කාරණය ඊටාම භයානක තත්ත්වයක්. ඉතින් අපි ඒ ගැන විශාල අභියෝගයක් විදිහට මේ අවස්ථාවේදී සලකලා ඊළඟට අපි මේක කොහොමද අපි අවස්ථාවක් කරගන්නේ කියන එක අපි ඊළඟ වටේදී සාකච්ඡා කරමු. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමියනි. ඔබතුමිය සඳහන් කරා වගේ විශේෂයෙන්ම අපි මෙච්චර සම්පත්තියගෙනත් බොහෝ දේවල් ආනයන කරනවා. මම ඒකට එකක් එකතු කරොත් එහෙම අපිට රට වටේ මොහොත තිබ්බත් අපි ලුණුත් මේ වෙනකොට පිටරටින් ගෙන්නන තත්වයකටපත් වෙලා තියෙනවා කියලායි අපි දත්ත වලින් දකින්නේ. ඒ වගේම සැමන් වගේ දේවල් මෙහෙම කතා කරොත් ගොඩක් කාරණා තියෙනවා. නමුත් මම කියන්නේ හොඳ ආරම්භයක් ඔබතුමිය අපි මේ තොරතුරු වලින් මතු කරේ. ඊළඟට අපි යමු වන්නේ මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයත් විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය හමුවේ ලොකු ආందోලනාත්මක තත්වයකට පත් වෙන කතා බහක් තියෙනවා. ඇත්තටම ඒ පිළිබඳ සාකච්ඡා කරන්න පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මම අහන්න කැමති ශ්‍රී ලංකා දේශපාලන ගමන මේ නිසා වෙනස් වෙයිද? එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකා දේශපාලන ගමනට කොරෝනා වෛරසයෙන් එල්ල වෙන අභියෝග මොනවද? ඔබතුමාට අවස්ථාව. මුලින්ම මම ශ්‍රී ලංකා පදනම් ආයතනයටත් ඒ වගේම ආචාර්ය විජයන්තයන්ටත් ස්තුතිවන්ත වෙන්න කැමති මේ කාලීන සංවාදයක් ආරම්භ කිරීම පිළිබඳව. මම හිතන්නේ මේ කොරෝනා වසංගතය ලෝකේ පුරා ලෝක දේශපාලනයේත් ලෝක බලතුලනයේත් විශාල වෙනසක් චලනයක් ඇති කරන්නට සමත් වෙලා තිබෙනවා. ඒක ලංකාවට විතරක් නෙමෙයි. නමුත් අපි ලංකාව දිහා බැලුවොත් ප්‍රධාන වශයෙන්ම මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට ආසන්න මොහොතක තමයි මේ කොරෝනා ගැටලුව රටේ බරපතල ව්‍යසනයක් බවට මතුවුණේ. මේකත් එක්ක නියමිත දිනේට මැතිවරණය පවත්වන්නට නොහැකි වුණා. ඒකත් එක්ක ව්‍යවස්ථාමය අර්බුදයකට රට ගමන් කරන බවට මතවාදයක් සමාජය තුළ මතුවලා තිබෙනවා. මේක මතවාදයක් හැටියට මම දකින්නේ මේ පිළිබඳ මත දෙකක් රටේ ක්‍රියාත්මකයි. මේ මත දෙකම අවාසනාවකට දේශපාලන ධාරාවන් නියෝජනය කරමින් තමයි මේ මත සමාජගත වෙලා තිබෙන්නේ. මේක අධිකරණයේ ඉදිරියේ පැහැදිලි කරගත යුතු කාරණයක්. කොහොමුණත් ව්‍යවස්ථා අර්බුදයක් පිළිබඳව සැලකිය යුතු සංවාදයක් රටේ මතුවලා තිබෙනවා. ඒක මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමත් එක්ක තමයි ඒ ගැටලුව මතුවෙන්නේ. ඒ වගේම ඒ හරහා මතුවෙන දෙවෙනි කාරණය තමයි මේ දේශපාලන ව්‍යාකූල භාවයක් රට තුළ මතුවෙනවා. දැන් පාර්ලිමේන්තුව නැති වුණොත් මේ රටේ පාලන ව්‍යුහය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද රටේ මුදල් කළමනාකරණය වෙන්නේ? කොච්චර කාලයක් පාර්ලිමේන්තුව නැතුව අපිට යන්න පුළුවන් කමක් තියනවද? මේවා පිළිබඳව විවිධ අර්ථකථන සමාජයේ මතුවලා තිබෙනවා. නමුත් කිසියම් වූ දේශපාලන ව්‍යාකූල තත්ත්වයක් මේ හරහා රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම මේ කොරෝනා පසුබිමත් එක්ක දැන් පාර්ලිමේන්තු මැතිවරණය කොයි මොහොතක තිබ්බත් දැන් මේ මොහොතේ තියෙන තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මාසයේ 20 වෙනිදාට
කියන්න පුළුවන්ද කියන එක පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් තිබෙනවා. කොමුණත් ලාමික පැවැත්වීමෙන් නෙමෙයි මොකද රටේ ව්‍යවස්ථාපකයට මහත් විරෝධය තෝරන මැතිවරණය ඒ සමබිමක පවත්වන්න පුළුවන්කම තියෙනවද කියන කාරණේ පිළිබඳව විශාල අභියෝගයක් මතුවලා තිබෙනවා. ඒකට ප්‍රධානම බාධකේ නැත්නම් ගැටලුව බවට පත් වෙන්නේ මේ කොරෝනා ව්‍යසන තත්ත්වය. මේ තුල දැනටමත් සමබර භාවයේ දෙවටලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී hello ඔව් සම වෙන ඇහෙනවද මාව ඔව් හලෝ මට ඇහෙන්නේ නැහනේ ඇහෙනවා ડોક્ટર විජයන්ත මොකක් හරි වෙලාද ජයන්ත ඇහෙනවා විජයන්ත වා කන්ටිනියු කරන්න අර රෝහණ ඇහෙන්නේ රෝහණ ඇහෙන්නේ වා කන්ටිනියු කරන්න සමාවෙන්න ඕනේ මම හිතන්නේ ඒක තමයි මට මේ ගැටලුකාරී තත්ත්වයක් මම හිතන්නේ සම්බන්ධතාවයේ තියෙනවා හරි අපි එතුමා නැවත සම්බන්ධ කරගන්නකම් අපි යමු ඊගාව ශේෂ්ත්‍රයට හෙලෝ ඔව් අපි මේ අවස්ථාව තාක්ෂණයත් එක්ක කටයුතු කරනකොට මේ වගේ කාරණා මතුවෙන්න පුළුවන් අපි නැවත ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරනවා ඒ වගේම අපි මේ අවස්ථාවේදී සම්බන්ධ කරගන්නවා මනෝවිද්‍යා අධ්‍යනාංශ ශ්‍රී ලංකා විවෘත විද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චූලානි හේරත් මහත්මිය විශේෂයෙන්ම මේ කොරෝනා බලපෑම සිද්ධ වුණේ කොරෝනා බලපෑම සිද්ධ හෙලෝ මාව ඇහෙනවද කොරෝනා බලපෑම සිද්ධ වුණේ විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය පදනම් කරගෙන. ඉතින් මෙරට ජනතාවගේ යහපැවැත්මට මේ කොරෝනා වෛරසය මොන වගේ අභියෝගයක්ද එල්ල කරන්නේ යන මාතෘකාව ගැන අපි සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා පදනම් ආයතනයට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සම්බන්ධ කර ගැනීම පිළිබඳව. මම හිතනවා මාව ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති කියලා. මේ වන විට අපි අනිකුත් ශාස්ත්‍රයන් වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුලත් යම් මෙම කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ අපිට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වෙලා තියෙනවා. දැන් මේ අභියෝග කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් උත් ඍජුව සහ වක්‍ර වශයෙන් බලපාන අභියෝග වශයෙන් උත් අපිට හඳුනාගත හැකි වෙනවා. දැන් මෙම අභියෝග සම්බන්ධව සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම මෙවැනි වසංගත තත්ත්වයක්
ඇතිවීම මහජන සෞඛ්‍ය පිළිබඳ කාර්යභාරයන්ට ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයක්. මේ සෞඛ්‍යයට ශාස්ත්‍රයට විශේෂයෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයට ඍජුවම මෙන්ම වක්‍රවත් දීර්ඝකාලීනව සහ කෙටි කාලීනවත් අභියෝග රැසක් ගෙන දෙන කාලයක් තත්ත්වයක්. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් අපි දන්නවා මේ අපි වැඩිපුරම කතා කරන්න බොහෝ විට හුරු වෙලා තියෙන්නේ කායික සෞඛ්‍ය පිළිබඳව. මොකද අපිට කායික සෞඛ්‍ය ගැටලු හැම විසිබල් කායික රෝගයක් හැදුනහම අපිට ඉක්මනින් ඒක බොහෝ අනිකුත් රෝග ලක්ෂණ තත්ත්වයන් වලට වඩා පහසුවෙන් හඳුනා ගැනීම හැකි වෙනවා. උදාහරණයක් විදිහට අපිට උදර වේදනාවක්, හෙම් ප්‍රතිශ්‍යාවක්, කස්සක් මේ වගේ දේවල් අපිට පහසුවෙන්ම සරලයි. හඳුනා ගැනීම ඉතාමත් පහසු වෙන්න පුළුවන්. නමුත් මානසික සෞඛ්‍ය හා බද්ධ වූ ගැටලු ඇතැම් විට එතරම් පහසුවෙන් අපිට හඳුනා ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ සඳහා යම්කිසි කාලයක් ගත වෙනවා. මෙම ගැටලු හඳුනා ගැනීමටත් ඒ ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්නත් අපි යම්කිසි කාලයක් ගන්නවා. මොකද ඒ වැනි ගැටලු අපිට ඉන්විසිබල් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි බැලුවොත් මෙහිදී තවදුරටත් පැහැදිලි කරගත්තොත් ලෝක සෞඛ්‍ය සංවිධානය කතා කරන්නේ සෞඛ්‍ය කියන එක කායික මානසික සහ සමාජීය සෞඛ්‍ය වශයෙන් මේක හරියට පිලස් තුනක් වගේ මේ අංශ තුනේම සමබරතාවය පුද්ගලයෙකුගේ යහපැවැත්මට හේතු වෙනවා. දැන් මේම අංශ තුනම මෙම කොරෝනා වෛරසය නිසා අපිට අභියෝගාත්මක වී තියෙනවා. දැන් ඒ අභිභාගයක් බවට පත් වී හමාරයි. ඇත්තටම කායික සෞඛ්‍ය අභියෝග විශේෂයෙන් අපිට නිරන්තරයෙන්ම මේ දිනවල අහන්න ලැබෙන තත්ත්වයක්. එම නිසා මම කැමති මේ ඔබගේ අවධානය යොමු කරන්න විශේෂයෙන් මානසික සහ සමාජීය සෞඛ්‍ය පිළිබඳව. විශේෂයෙන් මේ කොරෝනා වසංගතයේ හේතුවෙන් අපේ සාමාන්‍ය ප්‍රජාව වගේම සෞඛ්‍ය අංශය වෙනත් රාජ්‍ය සේවකයන් සහ සියලු පාර්ශ්ව කරුවන් මානසික සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීමට ඉඩ කඩ තිබෙනවා. දැන් වෙන විට ඒගොල්ලෝ ඩිරෙක්ට් මේ සම්බන්ධව ඩිරෙක්ට්ම වැඩ කරන කට්ටිය. දැන් ඒ අයට මානසික වශයෙන් මෙය දීර්ඝකාලීනව යෙදීම නිසා බලපෑම් ඇති කිරීමේ ප්‍රවණතාවය ඉතාමත් ඉහළ වෙන්න පුළුවන්. ඒ වගේම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මිනිස් ගැටලු යම්කිසි පාලනයකින් තොරව තමයි මේ ඇති වෙන්නේ. එතකොට මේ සෞඛ්‍ය සමාජීය මනස බිඳ වැටීමට හේතුවක් වෙනවා. ඊට අමතරව දැන් අපි විශේෂයෙන් මනෝවිද්‍යාත්මකව බැලුවොත් අපි දන්නවා මේ දිනවල පාසල් අධ්‍යාපනය යම්කිසි මට්ටමකට අපිට සිද්ධ වෙන්නේ නැහැ. දැන් අද හිටලා තියෙන්නේ. නමුත් රජයේ අධ්‍යාපන ආයතන මේ සඳහා කටයුතු කරනවා. නමුත් දරුවන්ගේ මේ අධ්‍යාපන තත්ත්වය රෙගියුලර්ලි සිද්ධ වෙන්නේ නැති නිසා අපට දැනෙනවා අපේ දරුවෝ අලස බවකින් අධ්‍යාපනයේ සම්බන්ධව තිබුණු උනන්දුව හිණවීමත් ඒ වගේම සමහර අවස්ථාවල උරණ්ඩු වීම ඇග්‍රෙසිව් බිහේවියර්ස් ඇති වෙන්න පුළුවන් චර්යාවක් ඒ වගේම දරුවාගේ ඇටෙන්ෂන් එක කන්සන්ට්‍රේට් නැති වෙන්න මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දෙමාපියෝ ඒ වගේම අපි දකිනවා විශ්වවිද්‍යාල අධ්‍යාපන උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්න සිසු ඒ අයට විශේෂ බලාපොරොත්තු දුන මේ පාඩියේ අවසන් වුණාට පස්සේ යම්කිසි දේවල් සම්බන්ධව ඒගොල්ලන්ගේ අනාගත බලාපොරොත්තු මේ අපේක්ෂාවන් සමහර වෙලාවට බිඳ වැටෙයි දෝ යන හැඟීම නිසා ෆ්‍රස්ට්‍රේෂන් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා පිළිබඳව අපි දෙමාපියන් වශයෙන් යම්කිසි අවධානයක් මේ අවස්ථාවේ මුල් අවස්ථාවේම යොමු කරන එක ඉතාමත්ම වැදගත්. ඊට අමතරව අපි බැලුවොත් අපේ වැඩිහිටි ප්‍රජාව අපි දන්නවා සංඛ්‍යා දත්ත ලේඛන දැන් ප්‍රකාශයටපත් වෙන දේවල් එක්ක බලපෑම් දත්තයන් අනුව බලන විට මේ විවිධ රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන වැඩිහිටි ප්‍රජාව මෙම කොරෝනා රෝගී තත්ත්වයට විශේෂයෙන් ගොදුරු වෙන ප්‍රමාණය වැඩි විය හැකි ඒට ප්‍රවණතාවයක් තියෙනවා කියන එක යම්කිසි විදිහකට අනාවරණය වුණා. මේ නිසා අපි දකිනවා දැන් වැඩිහිටි ප්‍රජාව යම් මට්ටමකට බලාපොරොත්තු විරහිත වූ අසුභවාදී සිතුවිලි වලින් අපිට සමහර වෙලාවට ඒගොල්ලෝ කතා කරනකොට දැනෙනවා අපි දැන් ඉතින් කොරෝනා හැදිලා මැරුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට ඒක ගැටලුවක් නෙවෙයි. අපි දැන් ගොඩක් වයසට ගිහින් ඉන්නේ කියන කාරණා ඒ අය අතින් නිරන්තරයෙන්ම බොහෝ අය අතින් ප්‍රකාශයටපත් වෙනවා. දැන් මේක වැඩිහිටි ප්‍රජාව තුළ යම්කිසි කාන්සාමය තත්ත්වයක් යම්කිසි අසුභවාදී සිතුවිලි වර්ධනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේක තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි සමාජීය සෞඛ්‍ය වශයෙන් පුද්ගල මානසික සෞඛ්‍ය වශයෙන් අරගෙන අපි කතා කරමු.
ඒ වගේම මේ පවුල තුල මේ දරුවන් සහ වැඩිහිටියන්ගේ මේ තත්ත්වය අවම කරන්න අපි යම්කිසි ක්‍රමවේදයන් පවුල තුලම ගොඩනගා ගත යුතු වෙනවා. විශේෂයෙන් මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න සමාජ මානසික සෞඛ්‍ය පිළිබඳව යම්කිසි මට්ටමකට සමාජය තුළ තියෙන විඥානයත් යම්කිසි බාධාවක් වෙනවා. සමහර අය සම්බුහෝ ඇතම් අය ග්‍රාමීය සමාජවල මේ තත්ත්වය හඳුනා ගන්න ටිකක් කාලය ගත වෙනවා. අනිත් අතින් බලනකොට අපි දැන් ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් විද්වතුන් සාකච්ඡා කරා දැන් මේ සමාජ සම්බන්ධතා බිඳවැටීම, පුද්ගලයන්ගේ රැකියා අහිමිවීම, ආර්ථික ප්‍රශ්න මේ වගේ තත්ත්වයන් නිසා බොහෝ වෙලාවට අපි දකිනවා කාන්තාවන් තරුණ ප්‍රජාව පෞල් සංස්ථාව තුළ විවිධ වශයෙන් ප්‍රශ්න උද්ගත වෙන්න පුළුවන්. මේවා මානසික වශයෙන් බලපානවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වගේ තත්ත්වයන් සමහර විට මේවා අවම කරගත්තේ නොමැති වුණොත් මේවට මුහුණ දීමේ හැකියාව අවම මට්ටමක තිබුණොත් ඇති වෙන්න පුළුවන්, උද්ගත වෙන්න පුළුවන්. ඉතින් මේවා අවම කරගන්නේ කොහොමද යන්න පිළිබඳව ඉදිරියේදී අපිට ඇති වෙන්නා වූ අභියෝග. තවත් දුරටත් අපි මේ පුළුල් විදිහට බැලුවොත් අපි දන්නවා මේ සෞඛ්‍ය සාමාන්‍ය මට්ටමේ ප්‍රජාවේ ජීවත් වෙන පුද්ගලයින්ට අමතරව සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියැලී ඉන්න අය. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු අයට මේ තත්ත්වය දැඩිව බලපානු ලබලා තියෙනවා. දැන් අපිට පෙනීලා යනවා ලැබෙන වාර්තා අනුව මේ අයගේ පෞල් සංස්ථාව දරුවන් ඒ අය අතර තියෙන අන්තර් සම්බන්ධතා මේවා හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. පෙර විදිහට ඒවා කරගෙන යන්න අපහසු වෙලා තියෙනවා. මේක විශාල මානසික අර්බුදයක් වෙන්න පුළුවන්. සමාජ ව්‍යාධි තත්වයකට පරිවර්තනය වීමේ ප්‍රවණතාවයක් අපිට ඇති විය හැකියි. තව දුරටත් අපි දකිනවා සමාජ සහ මනෝවිද්‍යාත්මක පැතිකඩකින් බැලුවොත් අපි කතා කරනවා සෝෂල් ස්ටිග්මා කියලා. අපි සමාජයෙන් හනුවඩු ගැනීම, ලේබල් කිරීම මේවැනි තත්වයන් විශේෂයෙන් මේ කොරෝනා කියන වසංගතය තත්වයක් එක්කම අප සමාජයට નિરાයාසයෙන්ම ඇති වුණු දෙයක්. දැන් අපි සමහර අය මෙම රෝගී තත්ත්වය වසන් කරගෙන ගෙවල් වල හැංගිලා හිටියා. මේවා මාධ්‍යයෙන් ප්‍රචාරය කරනකොට ඒ සම්බන්ධව ඒගොල්ලෝ සංගවන්න උත්සාහ කරා. සහ මේ තත්ත්වය පවුල තුලට විශේෂ බලපෑමක් ඇති කළා. මේගොල්ලෝ රෝගය නිසා මිනිසුන්ට මේ බියක් ඇති කරනවා. ඒ වගේම රෝග වාහකයෙක් තමා රෝග වාහකයෙක් වුණායි කියන වැරදිකාරී හැඟීමක් ඇති වෙනවා. දැන් සමහර අය අපිට දැනෙනවා කියනවා මේ රෝගය ඇති වුණාම මට උනේ නෑ මගෙන් කාටවත් ස්ප්‍රෙඩ් කරලා කාගේවත් ජීවිතයක් නැති කරන්න කියලා. දැන් ඒ වගේ අදහස් ප්‍රකාශ වෙන්නේ තමන් තුර තමා ඉදිරියට එහෙම එකක් ඇති වුණොත් යයි කියන වරදකාරී හැඟීම. සමාජයෙන් මේ නිසා කොන්වීමක් ඇති වේද, පවුල තුල අපිට අපකීර්තියක් ඇති වේද, මෙවැනි කාරණා රාශියක් අපේ මේ සමාජ ව්‍යාධි තත්ත්වයකට ඇද දමන අභියෝගයකට පරිවර්තනය කීමේ ඉඩකඩ අපිට ඉදිරියේදී ඇතිවීමට හැකියි. එම නිසා මම හිතනවා මේ විශේෂයෙන්ම සමාජ කායික, මානසික සහ සමාජීය යන අංශයන් ත්‍රිත්වයේම අභියෝගාත්මකව තුඩු වෙන කාරණාවක් තමයි මේ කොරෝනා වෛරසය. කොහොමත් මේ ස්තුතියි ඔබතුමියගේ අදහස් දැක්වීම. මම හිතන්නේ දැන් මේ සාකච්ඡා මූලික වටේ අපි සාකච්ඡා කරා. මම රෝහණ හෙට්ටිආරච්චි මහතා අපිට යම්කිසි දුරකථනයේ විසඳ වීමක් සිද්ධ වුණත් මම ඉදිරි වටේ ඔබතුමාට යම්කිසි අවස්ථාවක් ලබා දෙන්නම් ඒ සඳහාත්. මම හිතන්නේ අපිට මේ අතරේ ප්‍රශ්න යොමු කිරීමත් සිද්ධ වෙනවා. ඔබගේ ප්‍රශ්න නැත්නම් යෝජනා අදහස් තියෙනවා නම් මෙතන පහළ බටන් එකේ Q&A කියන යටතට ගිහිල්ලා ඒක ක්ලික් කරලා එතන ටයිප් කිරීමේ හැකියාවක් තියෙනවා. පළවෙනි වටේ අපි මේ සාකච්ඡා කරේ මේ කොරෝනා වෛරසය අපිට ඉදිරියේ තබපු අභියෝග ගැන. විශේෂයෙන්ම ජනතාවගේ ස්වයං විනය ගොඩනැගීම අපිට තියෙන විශාල අභියෝගයක් මහාචාර්ය මයුර සමරකෝන් මහතා සඳහන් කරා වගේම විවිධ ශාස්ත්‍රයන් මේ අභියෝග රැසක් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි මේ අභියෝග අපි අභියෝග විදිහට කොහොමද පවත්වා ගන්නවාද? එහෙම නැත්නම් ඒවා තුල උවත් අවස්ථාවන් එළඹ ගන්නේ කෙසේද? නැත්නම් අවස්ථාවන් මගපාදා ගැනීමට අපිට හැකියාවක් තියෙනවා නම් මේ ඇතිවෙච්ච වසංගතයේ යම්කිසි මට්ටමකට සුබදායි තත්වයකට අප රට ගොඩනගා ගන්නට හැකියාවක් ඉඩ කඩක් තියෙන්න පුළුවන්. ඒ තවදා ශක්්‍යතාවයන් හෝ හැකියාවන් හඳුනා ගැනීමටත් අප මේ වේදිකාව භාවිතා කරනවා. දෙවෙනි වටය අපි යොමු වන්නේ ඒ සඳහා. කෙටි කාලීනව දිගු විසඳුම් දෙන්න බැරි වේවි. නමුත් අපි උත්සාහ කරනවා මේ තුල යම්කිසි key points වගේ identify කරන්න. ඒ දේවල් අපි
ඩිවලොප් කරගන්න හෝ අදාළ පාර්ශවයන්ට ලබා දීම තුළ තවදුරටත් විමර්ශනය කිරීමට ඒවා උපකාරී වෙයි කියලා අපි හිතනවා. ඉතින් නැවතත් අපි දෙවන වටේ අවස්ථාව මම නැවතත් මතක් කරන්න අපිට සීමිත කාල වේලාවක් තියෙන නිසා කාලය ගැන සැලකිලිමත් වෙමින් අපි යොමු මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයාට මේ කොරෝනා වෛරසය සමාජ විද්‍යාත්මක අංශය දෙසින් ගත්තාම මොන වගේ අවස්ථාවන් අපේ සමාජයට ගොඩනැගෙයිද කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න. ඔව් ඇත්තටම දැන් මේ කොරෝනා වෛරසයෙන් පස්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ අපි සුනාමිය ආව. සුනාමියෙන් පස්සේ අපි රටක් විදිහට යම් කිසි ගොඩනැගීමක් සිද්ධ වුණා. නමුත් අපි ඒක හරියාකාරව ඒක ගොඩනැගීම සිද්ධ වුණාද කියන එක පිළිබඳව බරපතල ගැටලු තියෙනවා. නමුත් දැන් මේ කොරෝනා වසංගතය කියන එක මේක ගෝලීය තත්ත්වයක් තිබෙනවා. එතකොට ඒක නිසා මේක හැම රටකම දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට ඊටාත්ම අපේ සංචාරක ව්‍යාපාරය ඊටාත්ම ප්‍රශස්ත මට්ටමකට පැමිණෙන විටම තමයි මේ අපිට ඊටාත්ම බරපතල අර්බුද දෙකකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. එකක් ගිය සැරේ අපිට අනපේක්ෂිත ආකාරයේ ත්‍රස්තවාදී ප්‍රහාර වලට 2019 දී ලක් වීමට සිදුවීම සහ 2020 දී කොරෝනා වසංගතයට මුහුණ දීමට සිදුවීම. ඉතින් මේ මෙතෙන්දී දැන් අපේ සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීමට හේතුවක් වුණා 2019. මොකද සංචාරකයින්ට තෝරගන්න වෙනත් රටවල් තිබුණා. නමුත් දැන් 2020 වෙද්දී ඇතිවෙන අර්බුදයත් එක්ක දැන් ශ්‍රී ලංකාව අතහැරලා වෙනත් තෝරගන්න කියලා එහෙම රටවල් නැහැ. ඒක නිසා අපිට අනාගතයේදී අපි දැන් මේ සම්බන්ධයෙන් අපිට ඇත්තටම ශ්‍රී ලංකාව තුළට විශේෂයෙන්ම අපිට විදේශ විනිමය ලබා ගන්න තියෙන ඉතාමත්ම හොඳ අවස්ථාවක් තමයි සංචාරක ව්‍යාපාරය. මොකද පහුගිය කාලය තුළ අපි දන්නවා මෙහි සංචාරකයන් රාත්‍රීන් මම හිතන්නේ අපි 2019 ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වෙනකොට ඒ වෙනකොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් වල ඒ අය ඇනෝම් ලබාගෙන තිබුණා අගෝස්තු සැප්තැම්බර් මාසයේ දක්වාම. ඉතින් නමුත් දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක මේක ගෝලීය තත්ත්වයන් නිසා අපිට ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කර ගැනීම අවශ්‍යයි. මෙතෙන්දී එක පැත්තකින් පුජ්‍යලීන් විදියට පුජ්‍යලානුබද්ධව සැලසුම් සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් රටක් විදියට රාජ්‍යයක් විදියට ඒ වගේම ඒ රාජ්‍ය විසින් සැලසුම් සම්පාදනය කර ගැනීම ඇති වෙනවා. ඉතින් දැන් මෙතෙන්දී විශේෂයෙන්ම පුජ්‍යලානුබද්ධ සැලසුම් කරන්නේදී දැන් අපි පහුගිය කාලය තුල මම පළවෙනි මේ සාකච්ඡාවට ප්‍රවේශ වීමේදී මම කිව්වා මේක ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරේ ග්‍රාමීය සමාජ නාගරික සමාජ බවට පත් කිරීම කියලා. නමුත් දැන් නැවතත් ඒක වෙනස් වෙලා තිබෙනවා නාගරික සමාජ තුල සිට ග්‍රාමීය සමාජ කරා විතන්වීමක් අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පෞගිය කාලයේ පුරාම ඉතාම ඉහළම ඉල්ලුමක් තිබුණේ ලක්ෂරේ පාමන්ස් කියන ඒවට සුකෝපභෝගී නිවාස කියන ඒවා. එතකොට අද වෙද්දී ඉතාමත්ම දැඩි අවස්ථාවයකට පත් වෙලා සිටින්නේ ඒ වායේ සිටින අය. ඒ වගේම මහල් නිවාසවල සිටින අය. ඒ වගේම නාගරික සමාජයේ ප්‍රධානම නාගරීකරණය වුණු ප්‍රදේශවල තමයි දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය අනාගතයේදී වෙනස් වෙයි කියලා සමාජ විද්‍යාත්මක උපකල්පන බැලුවොත් අපි මෙන්න මේ தත්ත්වය මිනිසුන් මානසිකව මේ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. ඒකටම උදව් දෙන ආකාරයට මොනවා වුණත් අපේ මාර්ග පද්ධතිය සංවර්ධනයලා තියෙනවා. අද පැය කිහිපයක් ඇතුළත කොළඹ සිට හම්බන්තොට දක්වාම ගමන් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒක නිසා අන්නේ අධිවේගී මාර්ගයේ දෙපැත්තේ තිබෙන ග්‍රාමීය සමාජ පිළිබඳව අනාගතයේදී උනන්දුවක් ලක්වීම වළක්වන්න බෑ. ඉතින් ඒ වගේම මේ සංවර්ධනය පිළිබඳ උපාය උපක්‍රම රජය විසින් සැලසුම් සකස් කරගත යුතු වෙනවා. ඒ වගේම දැන් අපි මම හිතන්නේ මීට ඉස්සෙල්ලා මේ අපි විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශ මීට ඉස්සෙල්ලා අපි අර කොටගෙතන කියන ප්‍රදේශය ආශ්‍රිතව ලොකු වැඩපිළිවෙලක් සකස් කරා. නෙවෙයි වැඩපිළිවෙලවල්. දැන් ඉතින්දී මේ වැඩපිළිවෙලේදී ඔය රාජ්‍ය නිලධාරීන් ඉතාමත්ම කාර්යක්ෂමව සහ ක්‍රියාශීලීව සහභාගී වුණා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින සංවර්ධන නිලධාරීන් මොන ආකාරයකද මේ ඵලදායී ලෙස කළමනාකරණය කරන්න කියන එක පිළිබඳව අපි හොඳ තොරතුරු ලබා දීලා තිබුණා. මම හිතන්නේ අන්නේ ඒ වගේ වඩාත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම සහ ඵලදායක තැනකට ගැනීමේ වැඩසටහනක් අනාගතයේදී අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුයි. එසේ ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම ඉතිරි කිරීම. දැන් මේ දක්වා අපි හිතාගෙන හිටියේ ඉතිරි කිරීම
කියන එකේදී බැංකුවල සල්ලි තැන්පත් කරන එක විතරයි. ආහාර ඉදිරි කිරීම පිළිබඳව තනිකරම අපෙන් ගිලිහිලා ගිහිල්ලා තිබුණේ. ඉතින් ඒක නිසා දැන් මේක හොඳ සංඥාවක් ලබා දීලා තිබෙනවා මුදල් ඉදිරි කිරීම වගේම විශේෂයෙන්ම ආහාර ඉදිරි කිරීම සම්බන්ධයෙන්. ඒකට දිගු කාලීනව ලබාගත හැකි ආහාර වර්ග මොනවාද? ඒ වගේම නිෂ්පාදනය ආහාර නිෂ්පාදනය පිළිබඳව ලොකු සාකච්ඡාවකට ගිහිලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ දැන් මෙතෙන්දී අපි ඉදිරි කාලයේදී සමහර අවස්ථාවන් වලදී බැංකුවල තැන්පතු වලට ලැබෙන පොලි ප්‍රතිශතයන් අඩු වීම නිසා ගොඩක් අවස්ථාවන් වලදී ඔය ග්‍රාමීය සමාජයේ තිබෙන ඉඩම් වලට සහ ආයෝජනයන්ට වඩාත් වැඩි අවධානයක් යොමු වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ තත්වයන් කළමනාකරණය කර ගැනීම තුළ තමයි සමාජයේ නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මොකද දැන් අපි ගොඩක් අවස්ථාවලදී අපි ඇස්තමේන්තු සකස් කරලා තිබුණත් අපි කියනවා තව අවුරුදු දෙකක් විතර මේක එක්ක ජීවත් වෙන්න වෙයි කියලා කොරෝනාත් එක්ක. නමුත් මේ වෙනකොට දැන් ඊයේ වෙනකොට සිංගප්පූරුව තනිකරම සැලසුම් කළ ඉවරයි. ඒගොල්ලෝ දැන්ට දින පවා දීලා තියෙනවා. ජූනි 10 වෙනකොට ඒගොල්ලෝ සිංගප්පූරුවෙන් සම්පූර්ණයෙන්ම කොරෝනා තුරන් කරලා සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා කියලා. ඒ වගේම වියට්නාමයේ ගත්තොත් එහෙම වියට්නාමය ක්‍රමෙන් සංචාරකයන්ට පවා විවෘත කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේක නිසා මෙන්න මේ වායේ ආදර්ශයන් අපි ලබාගෙන විශේෂයෙන්ම මේ ව්‍යසනයෙන් පස්සේ අපි මොන ආකාරයකද මුහුණ දෙන්නේ? අපි තිබෙන අපි පීඩාවටපත් වුණු සමාජ ප්‍රශ්නයන් මොනවද? විශේෂයෙන්ම අපි ඊටාත්ම පීඩාවටපත් වුණා දැවැන්තව මාර්ග පද්ධතීන් පිළිබඳව පොදු ප්‍රවාහන සේවයන් පිළිබඳව මෙන්න මේවා වඩාත් කාර්යක්ෂම සහ විධිමත්ව සකස් කර ගැනීමේ හොඳ අවස්ථාවක් රජයට ලැබිලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේවා වඩාත් හොඳ මානවයාට හිතවත් ආකාරයට විශේෂයෙන්ම ශ්‍රී ලංකා සමාජය නැවතත් රීස්ට්‍රක්චර් කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඉතින් අන්නේ ඒ අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම මෙතෙන්දී මෙවැනි අපි කතා බහකින් පවා බලාපොරොත්තු වෙන්නේ මොන ආකාරයකද එවැනි තත්ත්වයන් ප්‍රයෝජනයට ගත යුත්තේ කියන එක පිළිබඳවයි. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. මම හිතන්නේ මේ කාරණාව තුළ විශේෂ කාරණා කිහිපයක් මතුවුණා. සංචාරක ව්‍යාපාරය, ඒ වගේම අපේ ග්‍රාමීය ආර්ථිකය, ග්‍රාමීය ඉඩම් සහ ආර්ථික නැත්නම් සුරක්ෂිතතාවය වගේම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳවත් මම හිතන්නේ මහාචාර්යතුමනි ඔබතුමාට ප්‍රශ්න කිහිපයක් යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි ප්‍රශ්න වටේදී ඔබතුමා නැවත සම්බන්ධ කරගන්නම්. අපි යොමු වෙනවා අපේ ස්වාමීන් වහන්සේ වෙත. මහාචාර්ය විජිතපුර විමලරත්න හාමුදුරනේ අපිට පැහැදිලි කරන්න මේ ආර්ථිකය නිසා රට තුළ ගොඩනැගිය හැකි ආර්ථිකමය අවස්ථාවන් මොනවද කියන කාරණාව. වටේට පැමිණිලා ඉන්නේ. මේ කොරෝනා වසංගතය සදාකාලිකවම අපේ සමාජයේ හෝ ලෝකයේ පවතින්නේ නැහැ. මේ සම්බන්ධයෙන් විවිධ ඇස්තමේන්තු එකිනෙකා සකස් කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් සකස් කරලා තියෙනවා. සමහර වෙලාවකට අවුරුදු දෙකක් වගේ යනකොට මේ වසංගතය සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් වෙයි. දැන් නව ශ්‍රීලන්තය වසංගතය සම්පූර්ණයෙන් වැඩ පවත්වලා සාමාන්‍ය කටයුතු කරගෙන යනවා. මහාචාර්යතුමා සඳහන් කළා වියට්නාමයේ සිංගප්පූරුව ආදී විවිධ රටවල් මේ ඉලක්ක සකස් කරගෙන තියෙනවා. තවත් සමහර රටවල් වහන්න නැතුව මිනිසුන්ට මැරෙන්න ඇරලා තමන්ගේ ආර්ථික කටයුතු පුරුදු පරිදි කරගෙන ගියා. අපි දෙවෙනි වටේදී අවධානය යොමු කරන්නේ මේ පවතින තත්ත්වයෙන් ගොඩ එන්න තියෙන ඉඩ ප්‍රස්තාවන් මොනවද කියන එක පිළිබඳව මම මුල් වටේ සඳහන් කළා. ආර්ථිකයට බලපාන මේ බලපෑම අංශ තුනක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන් කියලා. එකක් තමයි නිෂ්පාදනය, දෙක බෙදා හැරීම, තුන පරිභෝජනය. ඊළඟට මේ විසඳුම් සහ ඉඩ ප්‍රස්ථා දිහා බලනකොටත් ඔය රාමුවම අපිට පාවිච්චි කරන්න පුළුවන්. නිෂ්පාදනය ගත්තොත් එහෙම මම මුලින් සඳහන් කළා අපේ රටේ ජනගහනය මිලියන 22ක් විතර වෙනවා. ශ්‍රී ලංකාව ලෝකයේ ජනඝනත්වය වැඩිම රටවල් අතරින් එකක්. වර්ග කිලෝමීටරයකට ශ්‍රී ලංකාවේ ජනගහනය 348ක් විතර වෙනවා. එතකොට අපි මේක බෙදුවොත් සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට
අක්කර 0.7ක් විතර වැටෙන්නේ. එතකොට පාරවල් වලට යන්න ඕනේ, මේක වනාන්තර වලට යන්න ඕනේ, මාර්ග වලට යන්න ඕනේ, රේල් පාරවල් වලට යන්න, මේ ඔක්කොම බැලුවට පස්සේ ඒක පුද්ගල ඉඩම් ප්‍රමාණය ඊටාම පහළ මට්ටමක තියෙන්නේ. ඒක නිසා කොරෝනා වෛරසය ඉවර වුණත් හැමෝටම රජ කාලේ තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයට යන්න පුළුවන්කමක් නැහැ. මෙහෙම හැඟීමක් ඇති වුණා දෙවන ලෝක සංග්‍රාමයේ වෙලාවෙත්. බොහෝ බඩු ලංකාවට ගේන්න බැරි වෙනකොට යටත් විජිත ආණ්ඩුව පවා මෙරට සමහර කර්මාන්ත පටන් ගත්තා. සමහර නිෂ්පාදන කළා. හැබැයි කාලයත් සමග මේ ඔක්කොම අවතක වෙලා නැවත වතාවක් අපි ලෝක ආර්ථිකයට අවතීර්ණය වුණා. මේ කොරෝනා වසංගතය අහවර වීමත් සමග නැවත වතාවක් අපි ටිකින් ටික ලෝක ආර්ථිකයට සම්බන්ධ වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. අනුරාධපුර යුගයේ ගත්තත් රජුරුව ලෝකයේ සමග වෙළඳාම් කළා. මාන්තුට වෙළඳ මධ්‍යස්ථානයක්. පරාක්‍රම බාහු රජුරුව සෞභාග්‍ය සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ කුෂිකර්මාන්තයෙන් පමණක් නෙවෙයි, ලොකු වෙළඳාමක් මහා පරාක්‍රම බාහු රජුරන්ට තිබුණා. එතකොට අපි මේ නිෂ්පාදනාස ගත්තොත් එහෙම කෘෂිකර්මාන්තය දැන් අපි ඉන්නේ 4 වෙනි කාර්මික විප්ලවයේ. කාර්මික විප්ලව 1 ඉවරයි, 2 ඉවරයි, 3 ඉවරයි, දැන් ඉන්නේ 4. ලෝකයේ තාක්ෂණික වෙනස්කම් වලට පිටු පාන්න පුළුවන් කමක් නැහැ. එහෙම පිටු පෑවොත් අපිට ලෝකේ ඉදිරියෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. ඔය ප්‍රිසයිසන් ඇග්‍රිකල්චර් කියලා එකක් තියෙනවා කෘෂිකර්මාන්තය ගත්තොත්. මහාචාර්ය රත්නසේකර මහත්මිය ගැන පැහැදිලි කරේ. සමහර විටක මට අදාළ ප්‍රදේශයක් නෙවෙයි. සියලුම නිෂ්පාදන නූතන තාක්ෂණය පාවිච්චි කළා තමයි කළ යුත්තේ. හැබැයි අපි අපේ සීමාවන් හඳුනා ගන්න ඕනේ. විදේශයන් මත ඕනෑවට වඩා යැපෙන්නේ නැතුව දේශීය වශයෙන් යම් යම් දේවල් අපි කළ යුතුයි. මම නිදර්ශනයක් කියන්න. අපේ සෞඛ්‍ය සේවාව නිදහස් සෞඛ්‍ය සේවාවක්. ආණ්ඩුව විශාල වශයෙන් ධනස්කන්ධයක් වේදම් කරනවා බෙහෙත් හේත් මිලට ගන්න. අභාග්‍යයකට වගේ අපි බෙහෙත් හේත් වැඩි ප්‍රමාණයක් මේ හදන්නේ, ඉතාම ටිකයි හදන්නේ. අනික් සියල්ලම ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ ඉතාම පසුගාමී මට්ටමක, දුර්වල මට්ටමක හදන තැන්වලින් තමයි මහා කොන්ත්‍රාත් දීලා ගෙන්නගන්නේ. දැන් ඒක අඩුපාඩු අපිට තේරුණා. ඒ විතරක් නෙවෙයි, සමහර නිෂ්පාදන අපේ පහසුව තකා හෝ වෙන වෙන හේතුන් නිසා හෝ අපි හැම දෙයක්ම පිටරටින් ගේන්න පටන් ගත්තා. මේක නිසා සමහර නිෂ්පාදන සියල්ලම නම් අපට හදන්න බෑ. ලෝකෙ කිසිම රටකටවත් සියල්ල හදන්න බෑ. කොරෝනා වසංගතය නිසා අපි විතරක් නෙවෙයි පීඩාවට පත් වුනේ. ඇමරිකා එක්සත් ජනපදයක් සමහර සෞඛ්‍ය කටයුතු පවත්වා ගන්න බැරි මට්ටමකට ආවා බහන්න දේශීය වශයෙන් හදන්න නැති නිසා. මේක හැමෝටම හොඳ පාඩමක් ඉගෙනුවා. සමහර දේවල්වත් හදන්න පුළුවන් දේවල්වත් රට තුල හැදීම නිෂ්පාදනය කළ යුතුයි. එතකොට නිෂ්පාදනයේ පැත්ත ගත්තාම ඔකට අපි බලන්න ඕනේ වර්තමානයේ සිද්ධ වෙන නිෂ්පාදන කටයුතු හොඳ මට්ටමකට අරගෙන යන්න ඕනේ. පළවෙනි එක. දෙවෙනි එක කඩාගෙන වැටෙන නිෂ්පාදන ඒවා නැවත වතාවක් ගොඩනගන්න ඕනේ. යම් යම් දේවල් දැන් කඩා වැටලා තියෙන්නේ. ඒවා අපි ගොඩනංවල හොඳ මට්ටමකට ගෙනල්ලා රැකියා නැවත වතාවක් සුරක්ෂිත කරලා දරිද්‍රතාවය පහළ මට්ටමකට දාලා හිටපු හොඳ මට්ටමට අපි වෙන්න ඕනේ. තුන්වෙනි කාරණය එතනම ඉන්නේ නැතුව මින් එහාට අඩියක් තියලා ලෝකයේ මුල් පෙළේ පුටුවක ඉන්න පුළුවන් විදිහට අපිට පසුගාමී ජාතියක් නෙවෙයි ශක්තිමත් ජාතියක් වශයෙන් ඉන්න පුළුවන් විදිහට ආර්ථිකය හදන්න ඕනේ. අපේ ආර්ථිකයත් අර දුප්පත් ගෙදරක වගේ යන්තම් පවත්වාගෙන යන්නේ පොඩි සිද්ධියක් වෙච්ච ගමන් සියල්ලම කඩා වැටෙනවා. රුපියල කඩා වැටෙන නිසා. අනික බොහෝ දේවල් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපේ ආර්ථිකයේ ශක්තිමත්ව පවත්වාගෙන නොයාම නිසා. ඊළඟට බෙදා හැරීම ගත්තොත් එහෙම සම්ප්‍රදායික බෙදා හැරීම ඒ ක්‍රමයටම අපි පවත්වාගෙන යනවද? ලෝකයේ සමහර රටවල් තියෙනවා මේ
දැන් නූතන තාක්ෂණය තුලින් නිෂ්පාදකයන්ගෙන් හෝ තුගෙක්කව කරන්නම් හෝ ප්‍රාදේශීය බෙදා හරින්නන්ට කතා කරලා ගෙදරට බඩු ගෙන්නා ගන්න. මේ කොරෝනා අවස්ථාවේ තමයි අපි මේ ක්‍රමයට නැඹුරු වුණේ. හැබැයි ඒකේ අඩුපාඩු තියෙනවා. මෙන්න මේ අලුත් ක්‍රමයට මේ බෙදා හැරීමේ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට හොඳ පාඩමක් කොරෝනාව අපිට ඉගැන්වුවා. ඒකම පරිභෝජනය ගත්තොත් පරිභෝජනයත් අපි අනවශ්‍ය පරිදි ඉතාම ඉහළ ලන්සුවකට අරගෙන ආවනේ. මගුල් ගෙදරක් කියන එක අනාගත ණයකාරයෙක් බවට පත් කරන එක. තමන්ගේ එකතු කරගත්තු සියලුම ධනස්කන්ධය ආදායම් වියදම් කරලා මහා ප්‍රපාතයකට ඇදහැලෙන මට්ටමකට මගුල් ගෙදර අරගෙන ආවා. අන්තිමට ඉතුරුනේ ඇල්බම් එක විතරයි. මෙන්න මේ වගේ දැන් සමහර විවාහ උත්සව පවත්වන ඉතාම කෙටියෙන් මලගෙවල් බලන්නකො. මිනිහෙන් බාම් කරලා දවස් ගණනක් තියාගෙන මහා දන්සැලක් වගේ කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා බේබදුකම තියෙනවා මේ සියල්ල. දැන් පැය 24න් සියල්ලම සිද්ධ කරනවා. දානකෙවල් බලන්න. පවුලේ අය විතරක් දානි අරගෙන යනවා පන්සලට. ඊටාම කෙටියෙන් කරනවා. දැන් මේ හැම දෙයක්ම විවිධාකාර අනවශ්‍ය උත්සවවල අපි හිර වෙලා. හැම දෙයක්ම ඕනෑවට වඩා ඉහළ ලන්සුවක් ගෙනල්ලා. කාලයකට පෙර අපේ රටේ උපන් දිනේ කියන එක අපිට අමතක වෙලා තිබුණේ. මේ ඉහළින් සැමරුවේ නැහැ. දැන් කුඩා කාලේ ඉඳලාම ඉටිපන්දම් පත්තු කරලා කේක් කපලා මේක මහලු කොට ගෙනල්ලා හොටෙල් වලට ගෙනල්ලා කරන්න බැරි මට්ටමකට අපේ ආදායම බොහෝ ණය හරහා අපි යන්නේ. අන්තිමට මහ ලොකු ප්‍රශ්නයක් සමාජය ඇති කරලා තියෙනවා. මොකද්ද? බොහෝ නොවන රෝග විශාල ප්‍රමාණයක් අපේ සමාජය තුළට ගෙනල්ලා බෙහෙත් බලෙන් දිනපතාම උදේ දවල් රැ බෙහෙත් බිබී බෙහෙත් බලෙන් තමයි බොහෝ මිනිස්සු යන්නේ. මම හිතන්නේ කාලේ මට ගොඩක් නැතුව ඇති. ඒක නිසා මේ පරිභෝජනය සම්බන්ධනොත් අපි සීමාකම් පනවා ගන්න ඕනේ. ඒකම තව පැත්තක් තියෙනවා. අපිට විදේශ විනිමය විශාල වශයෙන් ලැබුණ පිට රටවල් වලින්. දැන් සමහරක් මේ රටට ඇවිල්ලා ඉන්නේ. පිට රටේ ඉන්න අයටත් ඒ රටවලත් ආර්ථික කටයුතු දුර්වල මට්ටමක තියෙන්නේ. ලොකු ආදායමක් අපිට ඉදිරියේ ලැබෙන්නේ නැති වෙයි. සංචාරක ව්‍යාපාරෙත් ශනිකව නගා හිටවන්න අමාරු වෙයි. ආර්ථිකය හැමතැනම කඩා වැටලා තියෙන්නේ. නමුත් අපි විවිධ උපක්‍රම පාවිච්චි කරන්න මේ හැම අංශයකම විශේෂඥයෝ ඉන්නවා. සංචාරක ව්‍යාපාරය ගත්තොත් විශේෂඥයෝ ඉන්නවා. කර්මාන්ත ගත්තොත් විශේෂඥයෝ ඉන්නවා. කෘෂි කර්මාන්තය ගත්තොත් විශේෂඥයෝ ඉන්නවා. ප්‍රවාහන කටයුතු ගත්තොත් විශේෂඥයෝ ඉන්නවා. මේ විශේෂඥයෝ එකතු වෙලා හොඳ සැලැස්මක් ඇති කරගෙන තියෙන ආර්ථික කටයුතු හොඳට අරගෙන යන්න ඕනේ. කඩා වැටිච්ච නගා හිටවන්න ඕනේ. අපි අලුත් දේවල් හඳුන්වා දීලා ශක්තිමත් ආර්ථිකයක් මං කිව්වර ලෝකයේ මුල් පුටුවක අපිට ඉන්න පුළුවන් විදියට ආර්ථිකය ශක්තිමත් කරන සැලැස්මක් අපිට අවශ්‍යයි. ඔව් හොඳමයි හාමුදුරනේ. මම හිතන්නේ වැදගත් කාරණා ගණනාවක් කියුණා ඒ සාකච්ඡාව තුළත්. මම හිතන්නේ ඔබට ඒ වගේම මේ ඉන්න අතරේ ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. පුළුවන් අවස්ථාවක් තියෙනවා නම් මේ අතරේ ඒවට පිළිතුරු ලිඛිතව සපයන්නත් පුළුවන්, ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්න ගැටළු තෝරා ගැනීමත් සිද්ධ කරන්න. මොකද අපිට කාලය සීමා වෙන නිසා. අපි නැවතත් යමු වන්නේ මේ සාකච්ඡා මණ්ඩපයේ මහාචාර්ය දිස්නා රත්නසේකර මහත්මිය වෙත මේ අවස්ථාවක් කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන. මයික් එක ඔන් කරන්න. ඔබතුමියගේ මයික් එක ඔන් කරන්න. අපේ ස්වාමීන් වහන්සේ නවත්තපු තැනින් මම පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ඇත්තටම අපේ තියෙන්නේ අසීමාන්තිකව යන පරිභෝජන රටාවක් දැන්. ඒක නිසා අපි අසීමාන්තිකව ආනයනය කරනවා ද්‍රව්‍ය. අපිට වගා කරන්න පුළුවන් දේවල්, ඒ වගේම අනවශ්‍ය දේවල් අසීමාන්තිකව අපි ආනයනය කරනවා. ඊළඟට මම කෘෂි කර්මාන්තයේ පැත්තෙන් කිව්වත් ඒක අපි අර කලින් අපිට සාම්ප්‍රදායිකව 1950 ගණන් වල තිබුණ විදිහේ සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයකට යෑමේ හැකියාවක් නැහැ. ඒකත් එක කාරණයක්. නමුත් මේ අසීමාන්තික ආනයනය හරහා දේශීය කෘෂි කර්මාන්තය කඩා වැටීම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපිට වගා කිරීමේ පුළුවන් දේවල් අපි අනිවාර්යයෙන්ම වගා කළ යුතුයි. එතෙන්දී දැනටත් අපි උදාහරණ විදිහට ගත්තොත් දැන් උක් වගාව ආරම්භ කරලා සීනි කර්මාන්ත ශාලා දෙකක් දැනට මේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපිට ඒවා කරන්න පුළුවන් දේවල් අපේ රටේ. ඉතින් ඒ වගේ කර්මාන්ත නගා සිටුවීමක් කළ යුතුයි. මෙතෙන්දී ප්‍රධානවම අපේ
ප්‍රතිපත්ති වල වෙනසක්. ඒ කියන්නේ මේ ආනයනය සීමා කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති වල වෙනස්කමක් මූලිකවම ඇති විය යුතුයි. ඊළඟට අපි බලමු දැන් මේ කොරෝනා නිසා එකපාරටම ඇඳිරි නීති තත්ත්වයන් ඒ වගේ දේවල් උනාට පස්සේ අපේ ගෙවත්තක යම් කිසි මට්ටමක හරි භෝගයක් දෙකක් තිබුණා නම් අපිට එදා දවසේ ආහාර වේල ගැන යම් කිසි සුරක්ෂිතතාවයක් තියෙනවා. නමුත් ගම් මට්ටමේදී මෙහෙම වුණා වුණත් අපගේ දැන් අර ලේසියට අපිට හැමදේම වෙළඳපොලෙන් ගන්න පුළුවන්කම නිසා ආනයනික ද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. අපේ අර ගෙවත්ත කියන එක කඩා වැටුණා. ඉතින් අපිට දැන් අර බිම් මට්ටමේ ගෙවත්තෙන් අපිට සුළුවෙන් ඉස්සෙල්ලම පටන් ගන්න පුළුවන් නම් ගෙවත්ත පොඩ්ඩක් දිරිමත් කරලා අපේ දේශීය ඔය තියෙන දේශීය අලභෝග වර්ග ඒ වගේම දැන් අපි හිතමුකෝ අපි දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපි ඊටාම කාර්යබහුලයි අපිට වෙලාවක් නෑ ගහක් කොලකින් ගන්න. ඒ වගේ අයට උනත් ඒකට සුදුසු උපාය මාර්ග තියෙනවා. වැඩි අවධානයක් නොගන්නා භෝග අපිට ඕන තරම් තියෙනවා සිටවන්න පුළුවන්. පළතුරු වර්ග තියෙනවා. ඒ වගේම ඔය අල වර්ග එක විනාඩි 5ක් 10ක් වැය කරලා සිටවන්න විතරයි ඕනි. සතියකට හමාරකට වරක් වතුර ටිකක් දැම්මත් ඇති. ඉතින් ඊළඟට වැටකට වගේ ඔය මුරුංගා ගහක් වැල් දොඩම් වලක් යවුවොත් එහෙම අපිට මැල්ලුමක් හදාගන්න, ගෙඩියක් හදාගන්න අරක ඉබේ හැදෙනවා. කතුරු මුරුංගා පැලයක් ඒ වගේ දෙයක් හිටව ගන්න පුළුවන් වත්තක. ඉතින් එතකොට වෙලාව නැහැ කියන එක මම හිතන්නේ සාධාරණ හේතුවක් කියලා. නිකන් ඉන්න ගෘහණියක් නම් ඊළඟට ගෙදර යම් කිසි වෙලාවක් තියෙන කෙනෙකුට නම් ඕන තරම් අපිට පුළුවන් එළවලු භෝග වගා කරන්න. යම් කිසි ගෙවත්තක් තියෙනවා නම් ඊළඟට අපි අර කලින් තිබුණා වගේම අපේ කිරි දෙනුන් නැති කරන දේවල් ඔය බිත්තර හදන්න කිකිලියන් හදන ඒවා ඒ වගේ වලටත් යන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි මේ යන නූතන තාක්ෂණයත් එක්ක ඔබ වහන්සේ කිව්වා වගේ අපිට එතන ඉන්න බෑ. අපිට ඊට වඩා ඉස්සරහකට ගිය කෘෂි කර්මාන්තයක් තිබිය යුතුයි. එතකොට මෙතෙන්දී අපිට දැන් කෘෂි කර්මය ගැන කතා කරනකොට මමත් කෘෂි කර්මය හදාරපු කෙනෙක්. එතකොට අපේ හැම විශ්වවිද්‍යාලයකම කෘෂි කර්ම පීඨ තියෙනවා බහුතරයක. එතකොට මේ කෘෂි කර්ම පීඨ වලින් පිට වෙන නව තාක්ෂණික දැනුම තියෙන අපේ දුවා දරුවෝ ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට හොඳ නව තාක්ෂණය යොදාගෙන කරන නව ක්‍රම වලට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාබනික වගාව දියුණු කරන්න පුළුවන්. ඊළඟට අපි කියනවා මොනවාද protected houses නැත්නම් ආරක්ෂිත ගෘහවල වගා කරන. ඒ වගේ ක්‍රම ඊළඟට ජලය කාර්යක්ෂමව භාවිතා කරන්න පුළුවන් විවිධ drip irrigation, sprinkler irrigation වගේ අපිට ජලය සුරක්ෂිත කරන ක්‍රම. ඒ වගේම අපි දැන් අතිරික්තයක් නිෂ්පාදනය කරනකොට මේවා අහක නොයන විදිහට සංරක්ෂණ ක්‍රම. විශේෂයෙන්ම අගය එකතු කිරීම. මොකද වෙළඳපොලේ ඒ වගේ දේවල් වලට දේශීය විදේශීය වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊළඟට සරලව නිෂ්පාදනය කරන වියලන යන්ත්‍ර සූර්ය බලයෙන් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් නව තාක්ෂණය හරහා සම්මිශ්‍රණය කරගත්ත කෘෂිකාර්මික රටාවක් අපිට ඉස්සරහට ගෙනිය ගන්න අවස්ථාව තියෙනවා. මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් මෙතෙන්දි වැදගත් වෙන්නේ අපි අර මහා පරිමාණව මේ වෙනකොට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය අඩු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇති කරගත යුතුයි. සඳහා මේක විශේෂයෙන්ම අවස්ථාවක් කරගෙන පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් අපේ රටට අපිට ආවේනික වන කියන්නේ ඒ වගේ ගැළපෙන කෘෂි කර්මාන්තයකට යෑමේ අවස්ථාවක් විදියට මේක පාවිච්චි කරනවා නම් ඒක තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ කියන එකයි මගේ අදහස. මොකද මේ යන ක්‍රමයට ගියොත් එහෙම මේ විදියට කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන්න ගියොත් එහෙම අපේ කෘෂි කර්මාන්තයට කවදාවත් අනාගතයක් ඉතිරි වෙන්නේ නැහැ. ලෙඩ වෙච්ච ජනතාවක් ඊළඟට නුසුදුසු රටක් ජීවත් වෙන්න තමයි ඉතිරි වෙන්නේ. පෙරදිග මුතු ඇටේ කියලා කලින් හැඳින්වුවා වුණා. එතකොට කෘෂි කර්මාන්තය කියන ශේෂ්ත්‍රයට විශාල මෙහෙවරක් තියෙනවා රට වෙනුවෙන් කරන්න. මේක මේ වෙලාවේ ඒක නිසා අපි හැරවුම් ලක්ෂයක් විදිහට කෘෂි කර්මාන්තයේදී භාවිතා කරනවා නම් ඉතාම හොඳයි. අර කියන අසාමාන්‍ය අසීමිත පරිභෝජන රටාවෙන් මිදිලා යම් කිසි දුරකට පාලනය කරපු අපිටම ආවේනික වූ අපේ දේශීය ද්‍රව්‍ය මුසු කරගත්ත කෘෂි කර්මාන්තයකට යෑමේ අවශ්‍යතාවය තියෙනවා. මෙතෙන්දී අපිට පුළුවන් බොහොමයක්ම කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කරගන්න. ඒ වගේම අපි මේ අධික විදියට භාවිතා කරන කෘෂි රසායනික ද්‍රව්‍ය අඩු කරන විදිහේ ක්‍රමවලට යන්න. ඒ වගේ ඊළඟට මිශ්‍ර භෝග වගාවන් නැති කරන්න. මේ වගේ විවිධ ක්‍රම අපිට මුසු කරගත්ත දෙයක් කරන්න පුළුවන්. එතකොට ඔබට කියන්න පුළුවන් දැන් ගොවිතැනින් අයින් වෙන ස්වරූපයක් අපිට දකින්න ලැබෙනවා. ඉතාම ඉහළ විදිහට සිද්ධ වෙන මිල උච්චාවචනය නිසා.
එතකොට ඒකටත් විසඳුමක් තියෙන්න ඕනේ. ඔබට දැන් තිනේ පේනවා කියලා මම හිතනවා. ඔව් අපිට පේනවා. ඔව් බලන්න දැන් තක්කාලි වගා කරපු මම මේක උදාහරණයක් ගත්තේ වගා කරපු ගොවියෙකුගේ තක්කාලි විකුණ ගන්න බැරි වෙන තරමටම මිල පහළ වැටුණාට පස්සේ මේ තක්කාලි විනාශ කරනවා. ඉතින් අපිට මේ වගේ දේවල් වෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් නම් යම්කිසි සංරක්ෂණ ක්‍රම මේවට. ඒ කියන්නේ සෝස් හදනවා වගේ අගය එකතු කිරීමේ ක්‍රම වෙන්න පුළුවන් යම්කිසි ඒ වගේ අපිට මේ වගේ දේවල් නාස්ති නොවෙන්න දෙයක් කරන්න පුළුවන්. ඊටත් අමතරව මම කැමති අපිට මිල පාලනය කරන්න පුළුවන් යම්කිසි ක්‍රමවේදයක්. ඒ කියන්නේ පරිභෝජකයා සහ ගොවියා අතර මිල සමබරතාවයේ පවත්වාගෙන යන්න පුළුවන් යම්කිසි ආකාරයක වැඩසටහනක්. දැන් ඒ කියන්නේ නිෂ්පාදන ප්‍රමාණය සහ පරිභෝජනය යම්කිසි ගණනය කිරීමකට ලක් කරලා ගොවියා ක්‍රමානුකූලව හැඩගැස්සුවතින් එහෙම මේ ප්‍රමාණයි වගා කළ යුත්තේ කියන ප්‍රමාණය අපිට තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයක් තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් තියෙනවා ඊළඟට ගම්බිම් බට්ටම දක්වා යන අපේ ගොවි නියාමක තනතුර දක්වා ඉතාම හොඳින් විහිදුන නිලධාරී පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගත්තත් එක එක ප්‍රදේශවලට කාලගුණික රටාවන් වලට ගැලපෙන නිෂ්පාදනය කරපු භෝග වර්ග තියෙනවා. එතකොට මේවා හරියාකාරව ක්‍රමානුකූලව විධිමත් විදියට කියන්නේ කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ නැතිකමයි තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ කියන සෙටප් එක නැත්නම් මේ කියන ව්‍යුහය ක්‍රියාකාරී මට්ටමට ගෙනල්ලා මේ විදිහේ මිල උච්චාවචනය වෙන එක පාලනය වෙන්න ඔබට ස්ථිරයේ පේන ආකාරයෙන් මම මේ ඉදිරිපත් කරපු පුංචි සංකල්පයක් මේක එක මේ මෑතක තිබිච්ච බිග් ෆෝකස් වැඩසටහනකදීත් සාකච්ඡාවට භාජනය වුණා. ඒකයි මම ඔබට මේක පෙන්වන්න උත්සාහ කළේ. මේ විදිහට මිල උච්චාවචනය වීම වළක්වන්න යම්කිසි ක්‍රමවේදයක්. ඒ කියන්නේ නිෂ්පාදනය සහ පරිභෝජනය අතර ගණනය කිරීමක් කරලා අපි නිෂ්පාදනයකට යනවා නම් ගොවියාත් ආරක්ෂා වෙනවා, මිල උච්චාවචනය වෙන්නේ නැහැ. ඒ වගේම පරිභෝජකයාත් ආරක්ෂා වෙනවා. ඉතින් මෙන්න මේ බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. මම හිතන්නේ අපිට කාලේ වේගයෙන් ගමන් කරන නිසා සමහර තැන්වලදී මට පොඩි මැදිහත් වීමක් කරන්න සිද්ධ වුණේ සමාවන්න. නමුත් මම හිතන්නේ ඔබගේ මූලික අරමුණු අදහස් දැක්වීම අවසන් කියලා මම නැවතත් ප්‍රවිෂ්ඨ වෙනවා. රෝහණ හෙට්ටිආරච්චි මහත්මයාට මම හිතන්නේ කෙටි කාලයක් අපිට තියෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙමින් ඉස්සර පෙර වාරයේදී ඔබට ගිලිහි ගිය කාරණා ටිකත් කෙටියෙන් මතක් කරමින් මේ සාකච්ඡාව අවසන් කරන්න. ඒ වගේම ඔබට පෞද්ගලිකව නාමිකව ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. පුළුවන් නම් මේ අවස්ථාවේ ඔවුන්ට ඒ පිළිබඳව chat මාර්ගයෙන් පිළිතුරු සැපීමේ හැකියාවක් තියෙනවා. ඔව් මුලින්ම සමාවෙන්න ඕනේ තාක්ෂණික බාධාවක් ඇති වුණා. මම උත්සාහ කරන්නේ නැහැ පහුගිය වතාවේ තිබිච්ච කාරණා නැවත වරක් ඒ ආකාරයට මතු කරන්න. නමුත් මම උත්සාහ කරන්නම් ඒවා opportunities හැටියට කොහොමද ගලපගන්නේ කියන කාරණේ පිළිබඳව අවධානය යොමු කරන්න. මහාචාර්ය රක්සේකර මැතිණිය කිව්වා මේ අපිට හැරවුම් ලක්ෂයක් හැටියට කෘෂිකර්මාන්තය පිළිබඳව හිතන්නට මේක අවස්ථාවක් කියලා. මම හිතන්නේ කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි සෑම ක්ෂේත්‍රයකම ඔබතුමිය කියපු කාරණේ වැදගත් වෙනවා. සෑම ක්ෂේත්‍රයකම හැරවුම් ලක්ෂයක් හැටියට මේ කොරෝනා වසංගතය අපි කොහොමද opportunity එකක් බවට පත් කරගන්නේ කියලා කල්පනා කරන්නට අවශ්‍යයි. දැන් දේශපාලන ක්ෂේත්‍රයේ ගත්තොත් දේශපාලන නායකයින්ට මේ වෙලාවේ දොර විවරලා තියෙනවා. සියලුම ભેද නොසලකා රටක් හැටියට හිතලා රටේ දේශපාලනයේ ආර්ථිකයේ සමාජයේ මේ හැම පැතිකඩක් සම්බන්ධයෙන්ම සාමූහික උත්සාහයක් දරන්නට. දැන් මොකද මේ කොරෝනා වසංගතයෙන් විපතටපත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝ, එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ, පොදු ජන පාක්ෂිකයෝ, ජනතා විමුක්ති පෙරමුණ එහෙම නෙමෙයි. මේ රටේ සමස්ත ජනතාවම තමයි විපතටපත් වෙලා තියෙන නිසා අවස්ථාවක් ඉවරලා තිනවා දේශපාලන පක්ෂ වලට මේ පිළිබඳව හිතන්න. ඒ වගේම දැන් මම කලින් සඳහන් කළා වගේ මැතිවරණය අභිමුඛව අපි මේ කොරෝනා තත්ත්වයට මුහුණ දුන්නේ. ඒ නිසා අපිට දේශපාලන පක්ෂවලට නීති සම්පාදකයින්ට මැතිවරණ කොමිසමට අලුතෙන් හිතන්න ඒ හරහත් අවස්ථාවක් ගොඩනැගලා තිබෙනවා. අලුත් මැතිවරණ ක්‍රම පිළිබඳව හිතන්නට. විකල්ප ප්‍රචාරණ ක්‍රමවේද පිළිබඳව හිතන්නට.
තාක්ෂණික ක්‍රම කොහොමද මැතිවරණයට අපි ගලප ගන්න කියන කාරණේ පිළිබඳව හිතන්නට. ඒ නිසා මම හිතනවා හොඳ අවස්ථාවක් නැවත හිතන්නට මේ කොරෝනා වෛරසය අපිට උදව් කරලා තියෙනවා. ඒ වගේම අපේ නායක හමුදුරුවෝ සඳහන් කළා වගේ මේ ආර්ථිකමය පැත්තෙනුත් මේක මේ ග්ලෝබලයිස් ඉකොනොමි කියන එක මම හිතනවා යම් ප්‍රමාණයකට ලෝකලයිස් ඉකොනොමි කියන අර්ථයට ගේන්න වහන්සේ සඳහන් කළා වගේ මේක 100%ක් ලෝකයෙන් දුරස්ව තනි ආර්ථික ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ ලෝකේ කොහෙවත්. මේ වෙලාවට තිබෙනවා දේශීය ආර්ථිකය පිළිබඳව වැඩි නමුරුවක්කට යොමු වෙන. ඒ වගේම දේශීය කුෂි ආර්ථිකය පිළිබඳව අත්‍යවශ්‍ය මූලිකම දේවල් රට තුල නිෂ්පාදනය කරගන්නට පුළුවන්. එහි තියෙන අවශ්‍යතාවය මම හිතනවා මේ මොහොතේ වෙන කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙනවා. වහන් සඳහන් කළා වගේ සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ බෙහෙත් වර්ග බොහොමයක් අපිට වඩා දැන් ඉන්දියාවේ ඒ වගේම බංග්ලාදේශයේ පාකිස්තානයේ වගේ සමහර වෙලාවට තාක්ෂණයෙන් ඉතාම අඩු මට්ටම් වල මේවා නිෂ්පාදනය වෙන්නේ. හැබැයි අපි අපේ විදේශ විනිමයකට පාවිච්චි කරන නිසා මේවා පිළිබඳව නැවත රට තුල ඒ නිෂ්පාදන ශාස්ත්‍ර පිළිබඳව හිතන්නට දේශපාලන කණ්ඩායම් වලට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ වගේම මුදල සහ බලය පිළිබඳව නව නිර්වචන ගොඩනැගෙනට බොහෝ දුරට මේ කොරෝනා අපිට පාඩමක් කියලා දීලා තිබෙනවා. මොකද මුදල් සහ බලය කියන එකට කිසිවක් කළ නොහැකි බව කොරෝනා මුළු ලෝකයේ පුරාවටම ඔප්පු කරලා තිබෙනවා. ඒක මම හිතන්නේ දේශීයව අපේ දේශපාලන නායකත්වයටත් පාඩමක් හැටියට මේක ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම තව මිනිත්තුවක් ඇතුළත ඉවර කරන්නම්. ඒ වගේම මේකත් එක්ක අපිට මේ මිනිස්සු හැටියට සාමූහික බව ගැන හිතන්නට නැවත පෙළඹවීමක් තිබෙනවා. මොකද දැන් ඔබ සඳහන් කළා වගේ දැන් අපි පුජ්‍යලයක් හැටියට නැත්නම් පවුලක් හැටියට ගෙදරක අපි කොච්චර හොඳට හිටියත් අපිට කොරෝනා වලින් ආරක්ෂා වෙන්න පුළුවන් කමක් නැහැ. මුළු රටේම ජනතාව ඒ සම්බන්ධයෙන් සංවේදීව සාමූහිකව ක්‍රියා කළොත් විතරයි අපිට කොරෝනා වලින් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ සාමූහික බව පිළිබඳව ඊළඟට අපේ ආකල්ප පිළිබඳව නැවත වරක් මෙනෙහි කරන්නට අපිට හොඳ අවස්ථාවක් උදා කරලා තිබෙනවා. ඒ වගේම sannivedana ක්‍රමයේ විශාල වෙනසක් මම විශ්වාස කරනවා මේ කාලය තුල ඇති කරගන්නට අපිට පුළුවන් වෙයි. ඒ වගේම නව නිර්මාණ බිහි කරගන්නට වෙළඳපොළ ක්‍රමයේ අපේ නායක හමුදුරුවෝ සඳහන් කළා වගේ වෙළඳපොළ ක්‍රමයේ වෙනසක් විශේෂම අලවියේ වෙනසක් මේ හරහා ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම රාජ්‍ය ආන්ත්‍රණයේ කාර්යක්ෂම භාවය පිළිබඳව මොකද මේ වෙනකොට අපි රට තුල යුද හමුදාව හුඟක් දුරට මේ කටයුතු වලට කාර්යක්ෂමව මැදිහත් වෙලා තියෙනවා. යුද හමුදාව යෙදෙනකොටම කිසියම් විනයක් සමයංගමයක් ඇතුව ඒ කටයුතු නිමාකාරයෙන් වෙයි කියලා මිනිස්සු තුල විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. මේක එහෙම වෙන්නේ රාජ්‍ය සේවයේ තුල පිළිබඳව තියෙන ආකල්පමය ගැටලුවක් නිසා. මම හිතනවා රාජ්‍ය සේවයටත් නැවත හිතන්නට අවස්ථාවක් උදා කරලා තිබෙනවා කොරෝනා. ඒ වගේම සොසයිටි එකක් පිළිබඳව මම හිතන්නේ වැඩි අවධානයක් භාවිතාව තුළ ප්‍රායෝගිකව මේ මාස දෙකේ අපි යම් ප්‍රමාණයකට විවිධ අත්දැක බැලීම් කරමින් තියෙනවා. ඉතින් දේශපාලනික නායකත්වයන් මේ කරා යොමු වීමේ හැකියාව තිබෙනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීම ගැන. අපි අවසාන අදියරේ විශේෂයෙන්ම මේ කතා කරපු ශ්‍රේෂ්ඨයන් එක්ක වැදගත්ම ශේෂ්ත්‍රයකුත් වෙනවා සෞඛ්‍යයක්. මොකද මිනිස්සු මේ ආර්ථික සමාජ දේශපාලන වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍රය තුළ නිරෝගිමත් ප්‍රජාවක් විශේෂයෙන්ම කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වය තුළ නිරෝගී ප්‍රජාවක් පිහිවුනේ නැත්නම් ගොඩනැගුනේ නැත්නම් අපිට එක ලොකු ගැටලුවක් වෙනවා අනාගතයේ ගොඩනගන්න. ඉතින් මේ සඳහා මේ අවස්ථාව ගැටලුකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාව තුළින් කොහොමද අපි මේක මේ ගැටලුකාරී තත්ත්වය තුළින් කොහොමද මේක අවස්ථාවක් කරගන්නේ? ඔබතුමියට චූලානි හේරත් මහත්මියට අවස්ථාව. අපි දැන් බැලුවොතින් මේ වසංගතයක් නිසා විශේෂයෙන් ඇතිවන අභියෝගයන්ට මුහුණ දීමට අපි ප්‍රජාවක් විදිහට අපේ සමස්ත ප්‍රජාවම එකට වැඩ කරන්න ඕන. එහෙම නැති වුණොත් ප්‍රමාණවත් මහජන සෞඛ්‍ය සූදානමක් ඇති කරගන්න අපිට අපහසු වෙනවා. ඒ වගේම තමයි මම මේ අපිට තිබෙන අභියෝග මේ සම්බන්ධයෙන් අපිට ඇති වෙලා තිබෙනා වූ අභියෝග අවස්ථාවක් ලෙස
පරිවර්තනය කර ගැනීමේදී අපිට විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණාවක් තමයි විශේෂයෙන් සෞඛ්‍ය වගේ ක්ෂේත්‍රයක මේ මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එක. කොහොමද මේ අන්තර් විෂයක ප්‍රවේශයකින් අපි මේ සඳහා මැදිහත් වෙන්න අපි හැමෝම එකට අපි කියන හෝලිස්ටික් අප්‍රෝච් එකකින් අපි මේ සඳහා අපේ වැඩසටහන් සැලසුම් කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට බොහෝ අවස්ථාවන් මේ වෛරස් රෝගයේ හරහා නිර්මාණය වෙමින් පවතිනවා. විශේෂයෙන් අධ්‍යාපන පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ අද කතා කරන විවිධ ලිටරචර් හේතුපාදක කරගෙන නමුත් අපිට පර්යේෂණ සඳහා විශේෂ ප්ලැට්ෆෝම් එකක් මේ හරහා ඇති වෙලා තියෙනවා. ඒ තුලින් වෛද්‍යවරුන්ට විවිධ මේ සඳහා වදගත් වෙන බෙහෙත් වර්ග ඒ වගේ දේවල් හොයාගන්න, ඒ වගේම ඉංජිනේරුවෝ නව සොයා ගැනීම, මෙඩිකල් ඉක්විප්මන්ට්ස් වගේ හදනවා අපි දැක්කා. දැන් මේ වගේ අයට පර්යේෂණ හරහා මේව තව දුරටත් දියුණු කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල සහ අධ්‍යයන අනිත් ආයතනවල සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, අධ්‍යයන ආයතනවල සිට යුනිවර්සිටි සහ අනිකුත් ඇකඩමික්ස්ලා, රිසර්චර්ස්ලා, ප්‍රැක්ටිෂනර්ස් මේ වගේ කට්ටිය මේ තුල ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ අයට ලොකු ඔපචුනිටි එකක් උදා වෙලා තියෙනවා මේ හරහා යම් යම් දේවල් සමාජ සංවර්ධනය උදෙසා ඇති කිරීම සඳහා. ඒ වගේම අපිට පුළුවන් නව ව්‍යාපෘති මේ හරහා ආරම්භ කරන්න ඉදිරියේ අපේ සමාජය කොහොමද ගොඩනංවන්නේ උන්ගේ සෞඛ්‍ය සමාජ මානසික සහ සෑම අංශයක් තුලින්ම. තවදුරටත් අපි මේ දිහා පුළුල් දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න අපි හෙල්ත් එඩියුකේටර්ස්ලා විදිහට වැඩ කරන අය විශේෂයෙන් අපිට පුළුවන් මේ මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එක භාවිතා කරන්න. අපි දැක්කා වෛද්‍යවරු මේ සඳහා කැප වෙන විදිහ, හෙදියන් ඒ වගේම මේ PCR වගේ පරීක්ෂණ කරන අය තව තැනක කරනවා. ඒ වගේම PHI මහත්තුරු ඇතුළු අනිකුත් අය ගම ඇතුළට ගොස් ඒගොල්ලෝ මේ රෝගයන් හඳුනා ගැනීම ඒ වගේ කාර්යභාරයක නියැලෙනවා. එතකොට ට්‍රීට්මන්ට්ස් තව පැත්තකින් වෙනවා. දැන් මේවා තුළ යම්කිසි එකතු වීමක් මේ හරහා සිද්ධ වුණා. එය දැනුවත් හෝ නොදැනුවත් මේ අවස්ථාව හරහා හැමෝම ඒකාරාශී වුණා. නමුත් ලෝකයේ අනික් රටවල් ගත්තහම මේ බහුවිධ අප්‍රෝච් එක මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එක විශ්වවිද්‍යාල මට්ටමින් සහ වෙනත් අධ්‍යාපන ආයතනවල මේ විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුහුණුවන්නන්ට ලබා දෙනවා. ඒ ගුරු පරිචය ලබා දෙනවා. දැන් මේ ඉන්ටර්ප්‍රොෆෙෂනල් කොලැබොරේටිව් ප්‍රැක්ටිස් සහ එඩියුකේෂන් කියන එක අපිට මේ අධ්‍යාපන ආයතනයක් හරහාම පැමිණිය යුතු කාරණයක්. ඉතින් මේවා සඳහා අපිට පුළුවන් නව විෂය නිර්දේශයක් විශේෂයෙන් විශ්වවිද්‍යාල සෞඛ්‍ය අධ්‍යාපන අංශවල අයට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා දැන් මනෝවිද්‍යාව අංශයෙන් ගත්තොත් සයිකොලොජිස්ට් කවුන්සලර්ස්ලා ඒගොල්ලෝ දැන් මේ වෙනකොට යම් යම් වැඩසටහන් දියත් කරමින් පවතිනවා. ඒගොල්ලෝ මේ ආරම්භයේ සිටම යම්කිසි මැදිහත් වීමක් කරමින් පවතිනවා විවිධ ආයතන හරහා. අපි දන්නේ නැහැ එය කොච්චර දුරට මේ සමාජයට හැමෝටම මේකේ බෙනිෆිට් එකක් යනවාද කියන එකත් අපිට යම්කිසි මට්ටමක ගැටලුවකුත් තියෙනවා. අපි ඒවා කොහොමද අපි හැමෝටම ඇක්සෙසිබිලිටි ලැබෙන විදිහට අපි කොහොමද මෙය ව්‍යාප්ත කරන්නේ කියන එක ගැන ඉදිරියේදී අපිට හිතන්න අපිට විවිධ සැලසුම් සකස් කරන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අනික් අංශයෙන් බැලුවාම අපේ ග්‍රාස් රූට් ලෙවල් එකට අපි වැඩ කරනවා සමාජ වැඩකරුවන්. එහෙම නැත්නම් අපි කියන සෝෂල් වර්කර්ස්ලා. මේ කමියුනිටි එකේ තියෙනවා ඩිස්օර්ගනයිස් වීමක්, මේ සෝෂල් අයිසොලේෂන්, සෝෂල් මේ අන්තර් සම්බන්ධතා ඇතිවීම, මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම යම් යම් ගැටලු සමාජය තුළ දුප්පත්කම මේ හැම එකම දැන් ගොඩ නැගෙමින් පවතිනවා. ඒ සඳහා මානසික දුර්වලතා රෝග තත්ත්වයන් නැති වෙලා තියෙනවා. මෙහිදී මේ සමාජ වැඩකරුවන් වශයෙන් උන්ටත් විශේෂ කාර්යභාරයක්, විශේෂ ඔපචුනිටි එකක් ඇති වෙලා තියෙනවා. කොමියුනිටි ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වගේ දේවල්, නව සමාජ බල ගැන්වීම, සෝෂල් එම්පවර්මන්ට් වගේ දේවල් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. එතකොට එවැනි පසුබිමක් තුළ මම හිතන්නේ අපි මේ හැම හෝලිස්ටික් අප්‍රෝච් එකකින් බැලුවොත් මේ සෞඛ්‍ය සමස්ත සෞඛ්‍ය පද්ධතියම ශක්තිමත් කර ගැනීම සඳහා නව අවස්ථාවක්, නව විදිහට හිතන්න ඔපචුනිටි එකක් තමයි මේ හරහා අපිට එක්තරා අංශයකින් නිරාවරණය වෙලා තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමියගේ අදහස් දැක්වීම ගැන. මම හිතන්නේ අපේ මූලික සාකච්ඡාවට මෙතනින් අවසන් වෙනවා. නමුත් අපිට මේ හරහා ප්‍රශ්න සහ පිළිතුරු කියන ශේෂ්ත්‍රයේ යටතේ Facebook
හි සජීවීව සම්බන්ධ වෙන අපේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයත් ප්‍රශ්න ගැටලු යෝජනා අදහස් රසක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ අවස්ථාව වෙන් කරනවා කාල වේලාව මදක් කියත් ඔවුන්ටත් පිළිතුරු සැපීමට. මම ඒ වගේම ඔබට ආරාධනා කරනවා ඔබට පෞද්ගලිකව මේ නාමිකව එවලා තියෙන ගැටලු වලට ප්‍රශ්න වලට යෝජනා වලට ඔබට හැකිනම් මෙම ස්ථානයේම ඔවුන්ට පිළිතුරු සැපීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම හිතන්නේ අපේ කාලේ තවත් ඉතුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම මුලින්ම කැමති ප්‍රශ්නයට නැත්නම් මේ අහන ප්‍රශ්නයකට යොමු වෙන්න. අපිට මේ පිළිවෙලකට යන්න ගියොත් එහෙම අපිට ගොඩක් වෙලාව යයි. ඒ නිසා ඔබ මේ වෙලාවේ හඳුනාගත්ත ප්‍රශ්න මොන හරි තියෙනවද පිළිතුරු සපයන්නට කියලා තැනින් අපි පටන් ගත්තොත්. එහෙම නැත්නම් මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයාට අවස්ථාවක් දීලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය මේකට බලපාන ආකාරය ගැන අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒක කොහොමද මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. ඔව් ඇත්තටම මේ දැන් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය අපි දැන් පහුගිය කාලේ ඔය රාජ්‍ය නොවන සංවිධාන කියන ඒවා අපි ඔය LTT යුද්ධය සමයත් එක්ක ඔය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාව තුළ ප්‍රශ්න කිරීම වලට ලක් වෙලා තිබුණා. නමුත් රාජ්‍ය නොවන සංවිධාන අපිට බැහැර කරන්න බෑ. රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය ඉතාමත් අත්‍යවශ්‍යයි. හැබැයි රාජ්‍ය නොවන සංවිධානවල අරමුණුගත කාර්යභාරයන් පිළිබඳව අධීක්ෂණයක් තියෙන්න ඕනේ. එතනයි වැදගත්කම තිබෙන්නේ. එතකොට මේ රාජ්‍ය නොවන සංවිධාන කියන දේවල් අපිට මුළුමනින්ම අත්හැරලා මුළුමනින්ම බැහැර කළා රාජ්‍යයක් විදිහට ඉස්සරහට යන්න බෑ. මම හිතන්නේ ඒක නිසා අපි රාජ්‍ය නොවන සංවිධාන අපි හඳුනාගෙන ඒ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෝගය මෙවන් අවස්ථාවකදී ලබා ගැනීම ඉතාමත් වැදගත්. මොකද විශාල කාලයක් දැන් ඒ රාජ්‍ය නොවන සංවිධාන ග්‍රාමීය සමාජ සංවර්ධනයේදී අති විශාල පිටුවහලක් කරපු සංවිධාන ඉන්නවා. ඒක නිසා මේ සංවිධාන ජාලය අපි හඳුනා ගැනීම සහ ඔවුන් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියකට යාම ඉතාමත් වැදගත්. ඔව් බොහොම ස්තුතියි මහාචාර්යතුමනි. මේ වගේම තව ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. The Economist කියන ප්‍රචලිත සංගරාවේ නවතම අනාවරණයකට අනුව COVID-19 බලපෑම හමුවේ ආර්ථිකමය වශයෙන් අපි ඉතා පසුබෑමක ඉන්නවලු. ඒ වගේම සිටිනවා ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම වලට අනුව අපි ඉන්නේ අවසාන 4 වෙනි ස්ථානයට කියලා. මම කැමතියි හාමුදුරුවන් ස්වාමීන් වහන්සේගේ මේ පිළිබඳව අදහසක් ලබා ගන්න. මම ඒකට මේ ලිඛිතවත් උත්තර සැපෙව්වා. ඒ නැගී යන ආර්ථිකයන් ගත්තොත් මේ නැගී යන ආර්ථිකවල අපි ඊටාම පහළ මට්ටමක තමයි ඉන්නේ, පතුලේ ඉන්නේ. ඒකට ප්‍රධාන හේතු තියෙන්නේ මේ ආර්ථික කළමනාකරණය පිළිබඳ බොහෝ කාලයක ඉඳලා අපේ රටේ ප්‍රශ්න තියෙනවා. මම මුලින්ම අදහස් ඉදිරිපත් කරලා සඳහන් කළා අපේ ආර්ථිකයේ කුඩා ආර්ථිකයක් හරියට අපේ රටේ තියෙන මේ එදිනෙදා වේල හරි හම්බ කරලා ජීවත් වෙන පවුලක් වගේ තමයි අපේ සමස්ත ආර්ථිකය පහුගිය කාලේ පුරාවටම කළමනාකරණය කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්වයේ තුල අපි විදේශ ණයවල ප්‍රමාණය, ආණ්ඩුවේ මුළු ණයවල ප්‍රමාණය, ඊළඟට අයවැය හිගය, විදේශ විනිමය හිගය මේවා කාලයක් තුල දිගින් දිගටම නිදන්ගත රෝග බවට පත්වෙච්ච දේවල්. මනා ආර්ථික කළමනාකරණයක් තුල තමයි මේවා ඉදිරියට ගෙනෙන්න ඕනේ. මම සඳහන් කළා මේ කර්මාන්තාංශය දියුණු කරන්න ඕනේ කියලා. ඇත්ත වශයෙන්ම කර්මාන්තාංශය දියුණු කරන්න පුළුවන්. ලෝක වෙළඳාම දිහා බැලුවොත් ලෝක වෙළඳාමෙන් 10%යි තියෙන්නේ කෘෂිකාර්මික භාණ්ඩ වලට. අතිමහත් බහුතරයක් තියෙන්නේ කාර්මික භාණ්ඩ වලට. අපි කර්මාන්ත වලට ගිහිල්ලා හොඳ තැනක් හොයා ගන්නවද? සම්ප්‍රදායික කෘෂි අංශයේම ඉර වෙලා ඉන්නවද? භාණ්ඩ ගත්තොත්. අපි ගත්තොත් එහෙම බ්‍රිතාන්‍ය පාලනය සමය තුල මහා පරිවර්තනයක් සිද්ධ කළේ කෘෂිකාර්මික භාණ්ඩ අපනයන කිරීම තුලින්. ස්වයං පෝෂිත ආර්ථිකයේ තුලින් නෙවෙයි. ඒකම නිදහසෙන් පස්සේ අපිට නොමිලේ හාල් දුන්නා, නොමිලේ අධ්‍යාපනය දුන්නා, නොමිලේ සෞඛ්‍ය දුන්නා, මහා මාර්ග දුම්රිය මාර්ග රද්දු කළා. මේ ඔක්කොම කළෙත් මේ අපනයන වෙළඳ භාණ්ඩ තේ පොල් රබර් වලින් ලබාගත්තු ආදායමින් අභාග්‍යයකට වගේ අපි ඒක විනාශ කරගත්ත ඓතිහාසික වශයෙන්. නැවත වතාවක් අපි මනා ආර්ථික කළමනාකරණයක් කළොත් ඔය පහළ ඉන්න අපිට ඉහළ තලයකට එන්න පුළුවන්. ඒකයි මම දෙවතාවක් සඳහන් කළේ ලෝක ආර්ථිකය තුල
අපි මුල් පුටුවක වාඩි වෙන්න ඕන නම් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. අතීතයේ පුරා ජීරුව කොච්චරවත් කතා කර කර හිටියට කවදාකවත් වර්තමානයේ අපිට හොඳ තැනක් ලැබෙන්නේ නැහැ. ඒක හරියට අර ගෙවල් වල කතා කරන වංශයේ කබල් ගෑමක් බවට පත් වෙනවා එච්චරයි. හොඳයි හාමුදුරනේ, මම හිතන්නේ මහාචාර්යතුමියටත් ගැටලුවක් යොමු කරලා තියෙනවා. ඔබතුමිය යෝජනා කරන ක්‍රමවේද සකස් කරන්න, මැදිහත් වීම සිදු කරන්න කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුවක් අප හමුවේ ඇත. ඒට විසඳුම් ලබා දෙන්න ඕන කවුරුන්ද යන්න පැහැදිලි කරන්න කියලා. ඇත්තටම මෙතෙන්දී මම කිව්වා වගේ රාජ්‍ය යාන්ත්‍රණීය අනුග්‍රහය අත්‍යවශ්‍යයි. මොකද මේ අසීමාන්තිකව කරන ආනයනය හරහා අපිට කවදාවත්ම කෘෂිකර්මාන්තය අපි මේ කියන තැනට ගෙනීමේ පුළුවන්කමක් නැහැ. මොකද උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්නකෝ අපි නුවරඑළිය හරි වැටිමඩ හරි වගා කරන අර්ථාපල් කිලෝවක මිල සමග ඉන්දියාවෙන් ආනයනය කරන අර්ථාපල් කිලෝවක මිල ගත්තොත් එහෙම අපේ ගොවියාට මේ කියන තත්ත්වය යටතේ මේ ඒගොල්ලන්ට සර්වයිව් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම අනවශ්‍ය විදිහට කරන ආනයන නවත්තන්නම වෙනවා. එතකොට අපි ඉහළින් පටන් ගත යුතු යම්කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ අතරේ අර මම කිව්වා වගේ නව තාක්ෂණය සම්මිශ්‍රණය කරගෙන ඒ වගේම අපේ දේශීය කලින් අපි හිටපු දේශීය කෘෂි කර්මාන්තයේදී භාවිතා කරපු බීජ වර්ග ඒ වගේ ඒවත් සම්මිශ්‍රණය කරගත්ත අපිටම ගැළපෙන පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයකට අපි ආයුත්තේ. එතකොට අර මම කිව්වා වගේ ගොවියාගේ නිෂ්පාදන අර විදියට කැලේට ගිහිල්ලා හලන්නේ නැතුව අලින්ට කන්න දාන්න වට්ටක්ක වගේ ඒවා අර පහුගිය දවස්වල අපි දැක්කා ඒ වගේ තත්වයකට යන තත්වයට ගොවියාපත් කරන්නේ නැතුව අර මිල පාලනය කිරීමක් කළ යුතුයි. ඉතින් අනිවාර්යයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම, ඒ කියන්නේ ක්‍රියාකාරී ලෙස අවශ්‍ය සේවාවන් සැපයීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉතින් මෙතෙන්දී අර ආකල්පමය වෙනසක් අපේ ඇතිවිය යුතුයි. ඒකයි මම කිව්වේ මේක අපි හැරබුම් ලක්ෂයක් විදිහට හිතමු කියලා. එතනින් අපි පටන් ගත්තොත් මට හිතෙනවා අපිට කෘෂි කර්මාන්තයේදී විතරක් නෙමෙයි අනිත් ක්ෂේත්‍රවල රටක් විදිහට හොඳ ගමනක් තියෙයි කියලා. බොහොම ස්තුතියි මහාචාර්යතුමියනි. මම ඒ වගේම තව ප්‍රශ්නයක් අපිට යොමු කරලා තියෙනවා මේ උපදේශනය සම්බන්ධව. දැන් මෙවැනි අවස්ථාවක උපදේශනයට ප්‍රවිෂ්ඨ වීම වැදගත්. නමුත් මේ ලබා දෙන උපදේශනය නිවැරදි විය යුතුයි නේද? එසේ නොවුවහොත් අපිට සමාජ ගැටලුව නැත්නම් පුද්ගල ගැටලුව මිට වඩා බරපතල තත්වයකට යා හැකි කියන කාරණාව. ඒ සම්බන්ධව ඔබතුමියගේ අදහස් මොකක්ද? අපි දකිනවා දැන් උපදේශනය කියලා ගත්තොත් අපේ රටේ උපදේශකවරුන් විදිහට වැඩ කරනවා විවිධ ආයතන මට්ටමින් සහ අපි දන්නවා අපිට තියෙන පහසුකම් අපේ අධ්‍යාපන හැකියාව මත විවිධ තරාතිරම් වලින් ඉගෙන කියන්නේ අපි කිව්වොත් ඩිප්ලෝමා 6 ඩිප්ලෝමා වගේ මට්ටම් වල අධ්‍යාපනය ලබාගෙනත් අපි උපදේශනයේ යෙදෙනවා. නමුත් අපි ලෝකයේ අනෙක් රටවල් එක්ක බලපුවම මේ යම්කිසි අපි අපදේශන ක්‍රියාවලිය තුළ හරි විශේෂ ගැප් එකක් අපි ගත්තොත් මිනිස්සුත් එක්ක වැඩ කරනවා කියන එක හරිම පරිස්සම විශේෂයෙන් මිනිසුන්ගේ පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව කටයුතු කිරීමේදී අපි තාමත් පරිස්සම් වෙන්න ඕන. අපේ උපදේශන ක්‍රියාවලිය තුළ යම් වැරදීමක් යම් වචනයකින් හෝ වැරදීමක් සිද්ධ වුණොත් එය අදාළ සේවාලාභියාට අහිතකර විදිහට බලපෑමේ හැකියාවකුත් තිබෙනවා. ඒ වගේම අපි උපදේශන සේවාවන් විවිධ සම්බන්ධව qualified අය මේ වෙනකොට දියත් කරලා තියෙනවා විවිධ ආයතන හරහා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ දෙන උපදේශනය අපි ලබා දෙන කාරණාව කොහොමද අපි සමාජයට දායක කරන්නේ? එහිදී අපි මේ ethics මත පිහිටලා අපි දන්නවා මේ උපදේශනය කියන්නේ වෘත්තියක් වශයෙන් කටයුතු කිරීමේදී අපිට මේ ආචාර ධර්ම සම්බන්ධවත් අවධානය යොමු කරන්න ඕනේ. ඒ හරහා පිහිටා අපි කටයුතු කිරීම ඉතාමත් වැදගත් කියන එකයි මගේ අදහස. ඔව් හොඳයි. මේ ගාවට අපි යොමු වෙනවා රෝහණ හෙටිආරච්චි මහත්මයා වෙත. එතුමාට යොමු කරලා තියෙනවා ප්‍රශ්නයක්. වර්තමාන දේශපාලන ක්‍රියාවලිය තුළ යම්කිසි හමුදාව මැදිහත් වීමත් එක්ක මේ යන්නේ ඒකාධිපතිත්වයකටද කියලා වගේ කතන්දරයක්. මේක එහෙම තැනකට යනවද? එහෙම නැත්නම් මේක හමුදා පාලනයකට පෙර සූදානමක්ද වැනි අදහස් යෝජනා එනවා. ඔබතුමා ඒකට මොන වගේ අදහසක්ද දක්වන්නේ?
ඔව් දැන් ඒක කාරණා දෙකක් පැතිකඩ දෙකක් ඔස්සේ විග්‍රහ කරන්න කැමති. එකක් තමයි දැන් අද මේ මොහොතේ රාජ්‍ය නායකයා බවට පත් වෙලා ඉන්නේ යුද හමුදාවේ සේවය කරපු ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ඉන්න කෙනෙක්. දැන් එතකොට එක පැත්තකින් රාජ්‍ය නායකයෙක් හෝ අමාත්‍යවරයෙක් හෝ ඕනෑම කෙනෙක් තමන්ට විශ්වාසනීයම පිරිස් තමයි තමන් වටා එකතු කරගන්න. ඒ වගේම ඒ කටයුතු තමන්ගේ අවශ්‍යතාවයන් වලට අනුව නැත්නම් මඟ පෙන්වීම වලට අනුව සිද්ධ කරයි කියන විශ්වාසය සහිත පිරිස්. ඒ නිසා එක හේතුවක් වෙනවා ආරක්ෂක අංශ හමුදාව මේ කටයුතු වලට දායක වීම. ඒ වගේම අනිත් පැත්තෙන් කිසියම් විනයක් සංයමයක් ඇතුව නියෝගයකට අනුව කටයුතු කිරීමේ හැකියාව පුරුද්ද ආරක්ෂක අංශ වලට තියෙනවා. ඒ නිසා මෙවැනි ජාතික ව්‍යසනයකදී යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදා ගැනීම ගැටලුවක් හැටියට මම දකින්නේ නැහැ. ඔවුන් ඒක මැනවින්ම කළමනාකරණය කරමින් යනවා. හැබැයි දීර්ඝ කාලයක් කිසිම රටක දීර්ඝ කාලයක් යුද හමුදාව හෝ ආරක්ෂක අංශවල මේ විනය මත පමණක් මේ කටයුතු පවත්වාගෙන යන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ හදිසි තත්වයකදී හදිසි අවශ්‍යතාවයකදී එවැනි මැදිහත් වීම සිද්ධ කළත් දීර්ඝ කාලීනව මේක වෙනස් විය යුතුයි කියන කාරණේ මම මතක් කරන්නට කැමතියි. මට තව එක කරුණක් මුල් අවස්ථාවේදී මගහැරෙච්ච මතු කරන්නට අවශ්‍යයි. මේක ශ්‍රී ලංකාවට ලැබිච්ච ස්වර්ණමය අවස්ථාවක් ලෝක බලතුලනය තුලත් අපි කොහොමද ස්ථාපිත වෙන්නේ කියන කාරණේ පිළිබඳව. මොකද ලෝකේ බලතුලනේ යම් වෙනසක් ඇති වෙලා තියෙනවා, චලනයක් ඇති වෙලා තියෙනවා. තාම ඒක දෝලණය වෙන තත්වයක තියෙන්නේ. ඊළඟට අපිට විශාල ලෙස චීනයේ බලපෑම ලංකාවට තිබෙනවා. ඉතින් මේවා පිළිබඳව අපි කොහොමද මධ්‍යස්ථ තැනකට අපිට එන්න පුළුවන් රටක් හැටියට කියන එක සඳහා දොරටු විවෘත වෙලා තියෙනවා. මම හිතන්නේ ආණ්ඩුවේ වගකීමක් මේවා පිළිබඳව සලකා බලන එක. දෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අද දවසේ මේ සාකච්ඡාවට අපිට විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තිබුණා මේ chat Zoom ඔස්සේත් ඒ වගේම Facebook ඔස්සේත් ඔවුන්ගේ විවිධ යෝජනා අදහස් සහ ප්‍රශ්න රැසක් එල්ල වෙලා තිබුණා. නමුත් සීමිත කාලයක් තුළ අපිට ඒ සඳහා ප්‍රවිෂ්ඨ වීමට නොලැබීම ගැන අපි බලවත් කනගාටුපත් වෙනවා. නමුත් මෙම ගැටලු ඉතාමත් වැදගත්. මේ යෝජනා ඉතාමත් වැදගත්. මොකද අපි මේ කාරණාවන් තවත් දිගින් දිගට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තැන්වලදී මේ දේවල් අපිට මතු කරන්නට නැත්නම් ගොඩනගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට චෝදනාත්මක ස්වරූපෙනුත් යම් අදහස් වල තුන මේකට ලොග් වෙන්න බෑ. අපිට අපි සම්බන්ධ කරගන්න කියලා මට දුරකථන පෞද්ගලික දුරකථනයට පවා කතා කරා. නමුත් සමා වෙන්න මට ඒ අවස්ථාවේදී ඒ අවස්ථාව ලබා දෙන්නට හැකියාවක් වුණේ නැහැ. මොකද මම මේ කාරණාවේ සිටින නිසා. කෙසේ නමුත් ඔබට මේ වැඩසටහන සම්පූර්ණ බලන්න බැරි වුණොත් YouTube Facebook ඔස්සේ නැවත නැරඹීමේ හැකියාව තියෙන ඔබේ අදහස් ඒ තැන්වලට යොමු කරන්න. නැත්නම් පෞද්ගලිකව අපිට කතා කරන්න ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විදිහට අපි ඒ සඳහා සැදී පැහැදී ඉන්නවා. ඉතින් කාල වේලාව යන නිසා මම මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් කෙටියෙන් මෙහෙම අදහසක් ගොඩනගන්නම්. විශේෂයෙන්ම අපි අද කතා කරේ ශ්‍රී ලංකාව මුණ පාන අභියෝග සහ ඒවට තියෙන අවස්ථා මොනවද, අභියෝග ජය ගන්න තියෙන අවස්ථා මොනවද කියලා ශ්‍රේෂ්ඨ ගණනාවක් යටතේ විවිධ අදහස් කරුණු රාශියක් ආව කෙටි කාලයක් තුළ මේ කරුණු කාරණා ටික අපි යම්කිසි ක්‍රමවේදයකට පෙළගස්සන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ සාකච්ඡා මාලාව මෙතනින් නතර වෙන්නේ නැහැ. අපි මේ සාකච්ඡාව තව ඉදිරියට ගෙනහිල්ලා මේක තුළ විද්වත් මණ්ඩප කීපයක සාකච්ඡා අදහස් එකතු කරගෙන යම්කිසි මේකස්ලට ලබා දිය හැකි තොරතුරු විදිහට මේවා එකතු කරන්න බලාපොරොත්තු වෙනවා තව කිහිපයක් තුළ. ඒ දේවල් එක්ක ඔබගේ මේ වටිනා අදහස් වලට අනාගතයේදී යම්කිසි ප්ලැට්ෆෝම් එකක් තැනක් ලැබේවි. ඒක අපේ රටේ සංවර්ධනයට එහෙම නැත්නම් අපි මේ පත් වෙලා තියෙන විවසනකාරී තත්වයෙන් ගොඩ යන්න ඒක තුලින් මීට වඩා අපි ආර්ථික සමාජ සංස්කෘතික සහ කායික මානසික සෞඛ්‍යයකින් පිරි ප්‍රජාවක් රට තුළ ගොඩනගන්නට යම්කිසි දායකත්වයක් වෙන්නට ඉඩකඩක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාට මම මේකේ මෙහෙයවීම කරපු පුද්ගලයා විදිහට ස්තුතිවන්ත වෙනවා. මම ආරාධනා කරනවා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ආචාර්ය විජේරත්න මහත්මයාට මේ ඉන්නවනේ අපිත් එක්ක. right ඔබතුමාට. බෙහෙවින් ස්තුතියි ආචාර්ය විජයන්ත උක්කත්ත මහත්මයාණනි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයත් ජාත්‍යන්තර දැනුම කළමනාකරණය කරන ආයතනයත් එක්ව විශේෂයෙන්ම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති චම්පික අමරසේකර මැතිණියගේ උපදෙස් මත අපි මේ සංවිධානය කරනු ලැබූ COVID-19 හමුවේ ශ්‍රී ලංකාව මුහුණ පාන අභියෝග අවස්ථා පිළිබඳ මණ්ඩප සාකච්ඡාව තුලින් බලාපොරොත්තු වුණේ ශ්‍රී ලාංකීය සමාජය මෙවැනි ව්‍යසනයක් හමුවේ නැවත ප්‍රතිනිර්මාණය කරන්න විද්වත් කතිකාවතක් අපි කෙසේ සංවිධානය කළ යුතුද කියන අදහස. ඒ අනුව අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම විද්වත් සාකච්ඡාවට සම්බන්ධ වුණු මහාචාර්ය පූජ්‍ය විජිතපුර විමලරතන නායක ස්වාමින් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන සමාවෙන්න කොළඹ විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ නියෝජනය කරමින් පැමිණීම පිළිබඳව අපි තාම ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහත්මයා සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එතුමන් තමන්ගේ සමාජ විද්‍යාත්මක දැනුම සමාජය නැවත ගොඩනගන්න ප්‍රායෝගිකව භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම පිළිබඳව එතුමන්ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගී වුණ මහාචාර්ය දිස්නා රත්නසේකර මහත්මිය එතුමිය කෘෂිකර්ම ශාස්ත්‍රය පිළිබඳව පුළුල්ව මතු කරනු ලැබුවා කොහොමද අපි මේ ව්‍යසනයෙන් ගොඩ එන්නේ කියලා. එතුමියට අපේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය චූලානි හේරත් මහත්මිය මනෝවිද්‍යා උපදේශනය මෙවැනි ව්‍යසනයක් හමුවේ අපි භාවිතා කළ හැකි ආකාරය සහ අභියෝග ජයගත හැකි ආකාරය විග්‍රහ කරලා එතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පෙපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා තමන්ගේ වටිනා කාලය මෙවැනි ව්‍යසනයක් හමුවේ ලාංකික සමාජයේ දේශපාලන ගමන් මගේ තත්ත්වය අපිට ඉතාම විග්‍රහාත්මකව පැහැදිලි කරලා එතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම වැඩසටහන මෙහෙයවීමේදී ආයතන කිහිපයක් අපිට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම ජාත්‍යන්තර දැනුම කළමනාකරණ ආයතනය, ලෝක ආබාධිත පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සංගමය, ළමුන් හා තරුණයන් පිළිබඳ ලෝක සමුළුව, සමාජ හා මානව විද්‍යාව සඳහා වූ ජාත්‍යන්තර සංගමය හා විද්‍යාවේ ප්‍රගමනය සඳහා වූ ජාත්‍යන්තර සංගමය යන ආයතන අපිට අනුග්‍රහය දක්වා ඒ ආයතනවල සියලුම කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම වැඩසටහනට මඟ පෙන්වීම, නායකත්වය ලබා දීම සහ අපිව මේ සඳහා යොමු කරපු ශ්‍රී ලංකා පදනමේ සභාපතිතුමිය චම්පික අමරසේකර මහත්මියට අපි ස්තුතිවන්ත වෙන්න ඕන කාර්ය මණ්ඩලයේ විදියට. ඒ වගේම ඔබට මෙවැනි සාර්ථකව මණ්ඩප සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න මැදිහත් වුණේ අප ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය විජයන්ත උක්කත් මහත්මයා. එතුමාගේ මැදිහත් වීම අතිශය වැදගත්. නැත්නම් අපිට මේක මෙවැනි මට්ටමකට ගේන්න බැරි වෙනවා. ඒ නිසා එතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. නැවතත් මෙවැනි මණ්ඩප සාකච්ඡාවකින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විදියට දැනුම බෙදා දීමේ ආයතනයක් විදියට ශ්‍රී ලාංකීය සමාජය ගොඩනගන්න අපහට දිය හැකි සියලුම දායකත්වයේ වෙනුවෙන් ඔබගේ සහභාගීත්වයට අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමනවා. සියලු දෙනාටම ස්තුතියි.